හරි ඔයාලට මේ හොඳට ඇහෙනව නේද? chat එකට දාන්න. ඔයාලට ඇහෙනව නේද? අවුලක් නැහැ නේද? කවුරුත් කරන්නේ නැද්ද? දෙවුන්නේ ඇහෙනව නේද? හරි ඇහෙනව නේද? හරි. තවම හරි එදා දීපු ගාන කරන් try කරන්න බලන්න. මම තව ටික කළේ ඒකට කොන්ටම් මංක ඉවරයි. ඊට පස්සේ අපිට ආයෙ තියෙන්නේ කරන්න කොන්ටම් මංක හම්බෙන්නේ ටියුට් එක ගණන් ටික කරද්දී 2011 ඉඳන් හැම අවුරුද්දකම මේ පාඩමේ අනිවාර්යෙන් එක ඉන්සිපල් අහන භාගයට එහෙම ආපුණේදී අවුරුද්දක් නැති තරම් හැම අවුරුද්දකම අහනවා. ඒ කියන්නේ ඔයාලගේ අවුරුද්දක් අනිවාර්යෙන් අහනවා. මේක ටිකක් කර පටලවා ගන්න නම් අමාරු. හරි දැන් ඔයාලගේ මේ මාසෙත් ඉවරනේ. ඒ කියන්නේ දැන් 8 වෙනි මාසෙ ඉවරයි. හරි ඒකට විභාගයට මාස 23ක් විතර තියෙනවා. හරි. සාමාන්‍යයෙන් පරීක්ෂා එක වෙනවා. ඔයාලගේ බැච් එකේ මුල් පළවෙනි වතාවට සාමාන්‍ය මෙඩිසින් ඉංජිනේරින් ළමයි නම් මේ වෙනකොට හොඳටම දැන් වැඩ කරන්න ඕන. හරිද? ඒ කියන්නේ නිකම් බොරුවට පන්ති ගිහිල්ලා නිකන් රැල්ලට ගිහිල්ලා තේරුමක් නැහැ. හරිද? ඔයාලා තාම ඉන්නේ පළවෙනි පාඩමේ ඒකට දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම් වල හරි සමහර ළමයි ඉන්නවා ක්ලාස් අපේ ක්ලාස් වල ඉන්න ළමයි ඉන්නවා සමහරවල්ලාට තව මේ වෙනකොට තුන්වෙනි පාඩම ඉවරයි. හරිද? 1 2 ඉවර වෙලා තුනක් ඉවරච්ච කට්ටිය ඉන්නවා. හරිද? එතකොට ඒ කට්ටිය එක්ක තමයි අනිත් ළමයට තරඟ කරන්න සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඒක අනිත් ළමයිනුත් ඇහෙන්න හරි. හරි හරි මම කියන්නේ මේ කොන්ට්‍රාම් මකට හරිද? ඊයේදී බ්‍රහස්පතින්දාවේ කොන්ට්‍රාම් මංගල වල මෙන්න මේ හැරෙට විතර කරා. දැන් පව කට්ටිය තිබ්බහම ටුට්ටක් පොඩි වෙලාවේ කරන්න සිද්ධ වුණේ. ඒතර අද හරියට රසායනික ගණනය කිරීම කරන්න තිබ්බ මම ටුට්ටක් 40 ඉවරලා අද මේ පාඩම ගත්තේ. මේ පාඩම මේ මාසෙන් ඉවර කරනවා. හරිද? එතකොට අපිට තියෙන මේකේ ටියුට් එකේ ගණන් ටික හදන එක විතරයි තියෙන්නේ. හරි මම කී කීටි ඔයාලට හුන්නේ මම කියව එක මේ ඔයාලා පුළුවන් තරම් ඉක්මනට සිලබස් සබ්ජෙක්ට් තුනේම ඉවර කරගන්න. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට ඕනේ දැන් CCK රිවිෂන් එකෙන් පටන් ගත්තට පස්සේ ඒවට යන්න පුළුවන්. හරි එහෙම නැත්නම් දැන් බයෝ ළමයින්ට එහෙම රිසෝස් බුක් එක තනියෙන් කියවන්න පුළුවන්. හරි ඒක තේරුම් ගන්න දේවල් නැහැ. ඒ කියන්නේ අර දැන් concept නැහැනේ ඒ වගේ තියෙන නිකන් කරුණු තියෙන්නේ. හරි විද්‍යාත්මක කරුණු තියෙන්නේ. ඒවදින් පාඩම් කර කර යන්න දෙන්න. හරි ඒක ගුරුවරයෙක්ගෙන්ම බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ තේරුම් ගැනීම. හරි. ඒ තනිකර කම්මැලිද මම හරි ඔයාලට ඒක තනියෙන් කරගන්න පුළුවන්. හරි. ඒතකොට එහෙම නැත්නම් කොහොම හරි කරලා මේ ටික ඉවර කරගන්න. හරිද? නැතුව සිලබස් එක හැමදාම ඔයාලගේ අවුරුද්ද අගෝස්තු මාසේ ලඟ වෙනකොට සිලබස් එක වුණොත් එහෙම ඔයාලට මේ සබ්ජෙක්ට් එකේ කරුණු පදම් වෙන කාලයක් මදි. හරිද? ඒ හන්දා පුළුවන් අඩුම තරමේ විභාගන මාස 3කට කලින්වත් සිලබස් ඉවර කරගන්න. කොහොමත් මේ මෙඩිසින් ඉංජිනේර යන ළමයි ටික එඩිට් කරගන්න. හරි අනිත් ළමයි ටික තමයි කෙලෙන්නේ. අති මැද ළමයි මධ්‍යස්ථ ළමයි ටික ඉන්නේ. අති බහුතරයක් ඉන්නේ ළමයි ටික. හරිද? ඒ කට්ටිය තමයි අර බොහොම අහිංසක ළමයි සෙට් එකක් ඉන්නේ මැද පන්ති ළමයි ටික. හරි මධ්‍යස්ථ ළමයි ටික ඔය ළමයිට තමයි කෙලෙන්නේ. හරි දැන් වැඩ බැරි මේ කාට කෙලවන්නට උලන්න උට මොනවත් කරලා නැහැ. එතකොට සමහර ළමයි ඉන්නවා ක්ලාසස් ගොඩක් කියලා සල්ලිත් ගොඩක් දෙනන් ගල ඔලගේ කාලයක් සෑහෙන වෙනන් කරලා හරි ඒ ඉච්චරක් කරලා අන්තිමට රිසල්ට් එක ආවට පස්සේ C1 S2යි S3යි හරි එහෙම අරන් වැඩක් නැහැ. ඊටඩා හොඳයි S3ක් ගන්නත් තමයි රිසල්ට් වලට ඊටඩා හොඳයි ළමයි කොමර්ස් හරි එහෙම නැත්නම් වෙන මොකක් සබ්ජෙක්ට් එකක් ගන්න ඉවරලා ඊටඩා
මේ අඩු මහන්සියකින් කැම්පස් කියන හොඳ ජොබ් එකක් ගන්න පුළුවන්. හරිද? එච්චර පුළුවන්කම තියද්දි ඔයාලා සයන්ස් කරන්න වෙලා හරිද? නිකන් ස්තුනක් වගේ අරගන්න බලාපොරොත්තු වෙන්න එපා. හරිද? ස්තුනක් කරන් වැඩක් නෑ නේද? අන්තිමට කැම්පස් යන්නත් බෑ. ජොබ් එකකටත් එහෙම ලොකු මේකක් නෑ හරිද? ඉතින් ඒ හන්දා ඒව ගැන පොඩ්ඩක් කරන එක හරියට කරන්න. හරිද? අමාරු නම් තමයි හරිද? ටික අමාරු තමයි. දැන් ඇත්තටම දැන් මේවා සාමාන්‍ය දරා ගන්න අමාරු හරිද? දැන් මම ක්ලාස් එක වුණත් එක දිගට උගන්වන්න යන එකනේ කරන්නේ. අපි පැය තුනකට පන්ති කරන්න හරිද? එතකොට මේ පුළුවන් තරම් මම උගන්වන එක විතරයි කරන්නේ. හරිද? ෆෝර් ක්ලාස් එකේ වුණත් අපි සාමාන්‍ය ගෲප් ක්ලාස් එකේදී කරනවා වගේ අර සාමාන්‍ය අපි එක එක ඒවා අනම්මන කතා බහ කරගෙන යන්නේ. එහෙම කරන්නේ නැහැ මම. මොකද පොඩි සීමිත කාලයක් තියෙන අපිට වැඩි කොට දාගන්න. එතකොට මම සබ්ජෙක්ට් එක විතරයි උගන්වන්නේ. හරිද? ඔයාලට තමයි වැඩි දෙන්න ටිකක් අමාරුයි තමයි කියනවා. ඔන්ලයින් කරනකොට ටිකක් විතර ඒක ටිකක් විතර නුහුරු වෙන්න පුළුවන්. සවුන්ඩ් එහෙම වෙන්න පුළුවන්. එතකොට හරියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒක එච්චර හිතන්න එපා. දැන් එතකොට ඔයාලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. එහෙම බලා ගන්න පුළුවන්. හරිද? මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් අනිවාර්යයෙන් මට කෝල් එකක් කර දෙන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් කර දාන්න. සෙක්ෂන් එක යන අතරතුර ඕන මයික් ඕන් කරලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp හෝ එහෙම නැත්නම් මේකටම මැසේජ් එකක් කර දාන්න. හරිද? එතකොට ඔයාලට ඉඩි හදා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙනකොට පළවෙනි පාඩම මෙච්චර දුරට කරපු පන්ති ඇති කියලා ෆෝර් ක්ලාස් නම් හරිද? ගම්පහවල මම දන්න විදිහට නැහැ. අනිත් ටවුන් වලත් ඒ හා සමාන වෙන්නේ. හරිද? ගොඩක් පිටිපස්සෙන් ඉන්න සිලබස් එක. අපි තුන්වෙනි පාඩමෙත් මාස දෙකක් කරලා තියෙනවා. හරිද? තුන්වෙනි පාඩමේ මේ සාමාන්‍ය මැදට වගේ එන්න කිට්ටුවේ දැන් හරිද? හතරෙන් එකක් වගේ ඉවරයි පාඩම. ඊට පස්සේ අපිට තියෙන තුන්වෙනි පාඩමේ ගණනය කිරීම වල සූත්‍ර සම්බන්ධව කතා කිරීම. ඊළඟට නාමකරණය. හරිද? නාමකරණය වගේ දේවල් කතා කරන්න තියෙනවා. චැට් එකට එනවා එහෙනම් කියලා දෙනවා. හරිද? ඒ හන්දා මෙහෙම හරිද? මම මුලින් ඉඳන් කිව්වනේ අපි මාස 4ක් වගේ ඇති දැන් මේ පන්ති පටන් අරගෙන හරිද? ඒතර මුලින් ඉඳන් හිටපු ළමයි තාමයි ඉන්නවා හරිද? ඔයාලා කොහොම හරි කට්ට අනිවාර්යෙන් කන්න ඕන හරිද? ඒකේ තියෙන්නේ මේ කාලේ විතරයි හරිද? ඊට පස්සේ අවුලක් නැහැ. ඒතකොට ඔයාලගේ ඔළුව ටිකක් විතර ප්‍රොසෙස් වෙලානේ තියෙන්නේ. එතකොට ඔයාලගේ ඔළුවේ ඩායි කැපැසිටි එක හැදලා තියෙන හොඳට ප්‍රසාරණය වෙලා ඊට පස්සේ තුන්වෙනි පාඩමේ වුණාට පස්සේ ඊළඟ පාඩම් ලේසියි. පදාර්ථයේ වායු හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම ශක්ති විද්‍යාව. ඒ පාඩම් දෙක හරිම ලේසියි. එතකොට ඔයාලට ඔන්න අර කැපැසිටි එක අඩු වෙනවා කෙමිස්ට්‍රි වල. එතකොට ඔන්න ඔයාලගේ ෆිසික්ස් වල සහ මැත්ස් වල එයාලගේ කැපැසිටි එක වැඩි වෙන්න ගන්නවා. හරිද? ඒ හැටි පාඩම් ටිකේ අපි මේ තුන්වෙනි පාඩමෙන් හරි සෑහෙන අමාරුයි. පළවෙනි පාඩමත් ඔයාලගේ නෝට් එකේම සෑහෙන ලොකු වැඩි. හරිද? දැන් මම ලියලා ඇති මම හිතන්නේ CR පොත 120ක් විතර වඩා ලියලා ඇති. 160ක වගේ පොතක ලියලා ඇති මේ වෙනකොට. තවත් ලියන්න තියෙනවා සෑහෙන කරුණු. හරි මෙන්න මේ ගාන හරිද? මේක තියෙන්නේ ක්වොන්ටම් අංක කුලක දීලා තියෙනවා A වල ඉඳලා L දක්වා. ඊට පස්සේ ඒකේ පළවෙනි ගාන අහලා තියෙනවා D ඇති ක්වොන්ටම් කුලක වලින් නොපවතින කුලක ලියන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා ඉංග්‍රීසි අක්ෂර විතරක් ලියන්න. කරපු කට්ටිය එකට ආන්සර් එක A හෝ B හෝ C කියලා ඒ ටික දාන්න එහෙමනේ යන්න. කරපු කට්ටිය මම කව වෙලාවක් දෙන්න. කරපු කට්ටිය chat එකට දාන්න එහෙම නැත්නම් chat එකට දාන්න බලන්න කරපු කට්ටිය මම හිතන්නේ දැන් අපිට දැන් දවසක් විතර වෙලාවක් තිබ්බනේ කරන්න. අමන ඔයාලගේ තාම ඉස්කෝලේ පටන් ගත්තේ නෑ නේද? අගෝස්තු පහුවේ ඔයාලගේ ඉස්කෝලේ පටන් ගන්නකොට හරි අහන්න හරිද? දීයද ක්වොන්ටම් කුලක කියන්නේ නොපවතින කුලක. බලමු. හරි හතරවෙනි එක බලන්න හතරවෙනි එක හතර කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 4. එතකොට බිඳුව කියලා කියන්නේ S උප ශක්ති මට්ටමේ S කාක්ෂිකයක් දරම් වගේ. එතකොට 4 කියන එක තියෙන්න පුළුවන් නේද? හොඳට අහගන්න මේක අමාරු තේරුම් නැත්නම් පැටලෙනවා හරිද? BEG හරි ළමේ කවිෂ් වනේ ආන්සර් එකක් දීලා තියෙනවා BEG කියලා තව එක්කෙනෙක් ඉන්නවා හරිද? BEG හරි තව දෙන්නෙක් හොයාගන්න පුළුවන් වැරදි. හරිද? එතකොට පළවෙනි එක A තියෙන්න පුළුවන්. ඒ අවුලක් නැහැ. B බලන්නකෝ 3 තියෙනවා. තුන්වෙනි ප්‍රධාන ශක්තිය මට්ටමේ
ඍණ 1 හරිද? ඔයාලා දන්නවා දැන් ප්‍රධාන පළවෙනි එක්කිනා පරමාණු n එකනේ. n කියලා කියන බිඳුව ඇතුළත්ව 1 2 3 4 sorry බිඳුව නැතුව නේද? බිඳුව නැතුව 1 2 3 4 කියන ඕනෑම අංකයක් ගන්න පුළුවන්. එයාගේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම විදියට. ඊට පස්සේ තියෙන උපශක්ති මට්ටම. උපශක්ති මට්ටම් වලට ගන්න පුළුවන් මොනවද? n ඍණ මම ඔයාලට කීයට පෙන්නන්න පොඩ්ඩක් හරිද? chat එකට මොකද යවන්නේ? සවින්දර VEG K කියලා දෙනවා. K නම් වෙන්නේ විදිහක් නැහැ. ඔයාලට මම ටික චුට්ටක් පෙන්නන්නම් හබෝ. හරි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තාම මේකේ n සමාන 1 2 3 වගේ වෙන්න පුළුවන්. බිඳුව තියෙන්න බෑ. උද්දිකාංශ කොට්ටාමක ගත්තාම මේකේ මොනවද තියෙන්නේ? බිඳුවේ sorry බිඳුවේ ඉඳලා n ඍණ 1 දක්වා තියෙනවා නේද? බිඳුවේ ඉඳලා n ඍණ 1 දක්වා තියෙන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක L ඍණ 1 සහ බිඳුව ඇතුළත ධන L දක්වා තියෙන්නේ. හරි කරගෙන යන්නකො. හරිද? එන්න පුළුවන් 1 2 3 වගේ වෙන්න පුළුවන්. ඒක උද්දිකාංශ කොට්ටාමකය. ඒ කියන්නේ උපශක්ති මට්ටමනේ උපශක්ති මට්ටමකට ගන්න පුළුවන් බිඳුවක් n ඍණ 1ත් අතර සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඊට පස්සේ චුම්බක කොට්ටාමකය ඒකට ගන්න පුළුවන් ඍණ L ඉඳන් බිඳුව ඇතුළත ධන L දක්වා. හරි පුටක් කියලා මේක මේ නෝට් එක පොඩ්ඩක් හරි ඊළඟට 3 හරි ඊට පස්සේ උද්දිකාංශ L ට ගන්න පුළුවන් මොනවද? බිඳුව ඇතුළත n ඍණ 1 දක්වා. ටික නේද? ඒ කියන්නේ බිඳුව ඉඳලා n ඍණ 1යි කියලා කියන්නේ 3 ඍණ 1යි කියලා කියන්නේ 2නේ. හරි ඒ අංක ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අවුලක් නැහැ. හරිද? මෙන්න මෙතන අවුල මොකක්ද? එකට ඍණ එකක් තියෙනවා. එහෙම අපි ඉගෙනුවේ නැහැ නේද? ඍණ තියෙන්නේ අන්තිම එක කියලා නේද? ධන භාගයව ඍණ භාගය විතර වෙන්න පුළුවන්. B ආංශක වැරදි. එතකොට D යද කුණ්ඨම කොලයක නොපවතින කොලයක තමයි B කියලා කියන්නේ. ඊට පස්සේ C ගමු. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්තිය sorry P උපශක්ති මට්ටමේ ධන 1 කියලා කියන්නේ PX PI PZ ඔය දෙක තුන් දෙනාගේ එක්කෙනෙක් නේද? ඒක හරිය ඉගෙනන්න පුළුවන්. D ගන්නකො. D ගත්තාම පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ S කාක්ෂිකයේ ඍණ භාගය ඒක තියෙන්නත් පුළුවන්. E ගත්තොත් එහෙම තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ මෙතන බලන්න හරිද? ඔයාලට පේනවා මෙන්න මෙතන E හරිද? තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම හරි. ඊට පස්සේ L ඒ කියන්නේ උපශක්ති මට්ටමට මොනවද තියෙන්න පුළුවන්? බිඳුව ඇතුළත්ව ආයෙ තියෙන්න පුළුවන් 3 ඍණ 1. ඒ කියන්නේ දෙක අතර අංක තියෙන්න පුළුවන්. එහෙනම් එක අවුලකුත් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන දෙක තියෙන්න බෑ නේද? දෙක කියලා කියන්නේ මොනවද? ML ට තියෙන්න පුළුවන් අගයක් මොනවද? ඍණ L සහ බිඳුව ඇතුළත්ව ධන L දක්වා. ඒ කියන්නේ එකනේ මෙයාගේ L කියලා කියන්නේ. ඍණ 1 බිඳුව ධන 1. ওই ටික විතරයි තියෙන්න පුළුවන්. මේක තියෙන්න බෑ. එහෙනම් E වැරදි. මොනවද තව එක්කෙනෙක් E ආවා. ඊට පස්සේ F ගත්තොත් එහෙනම් හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමේ C කාක්ෂිකයක් ඒකත් හරි. එහෙනම් F එකත් හරි අවුලක් නැහැ. G ගත්තොත් එහෙම පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මෙන්න මෙතන බලන්න බිඳුව කියන්නේ S උපශක්ති මට්ටම. S උපශක්ති මට්ටමට තියෙන පුළුවන් බිඳුව විතරයි නේද?
S ට තියෙන පුළුවන් අගයක් මොනවද? ඍණ L සිට බිඳුව ඇතුළත ධන L දක්වා. බිඳු L කියන්නේ බිඳුව නම් මෙයාට තියෙන පුළුවන් බිඳුව විතරනේ. එහෙනම් G වැරදි. H ගත්තොත් එහෙම හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ දෙවෙනි උපශක්ති මට්ටම. ඒ කියන්නේ බිඳුව නම් S උපශක්ති මට්ටම, එක නම් P උපශක්ති මට්ටම, දෙක නම් D උපශක්ති මට්ටම. D උපශක්ති මට්ටමේ ඍණ දෙක තියෙන්න පුළුවන්ද? ඍණ දෙක තියෙන්න පුළුවන් නේද? ඍණ දෙක කියලා කියන්නේ ධන දෙකත් බිඳුව ඇතුළත ඍණ ඍණ දෙකේ ඉඳලා බිඳුව ඇතුළත ධන දෙක දක්වා මෙයාට අගයන් දෙන්න පුළුවන්. එහෙනම් H එක තියෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. I ගත්තොත් එන හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමේ ඍණ එක තියෙන්න පුළුවන්. අවුලක් නැහැ. එහෙනම් I එක තියෙන්නත් පුළුවන්. මෙතන G දෙයක් නෝනේ. G ගන්න බෑ. ඊට පස්සේ J බලමු. J එක බලන්න මේ බලමු. J කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඊළඟට තියෙන උපශක්ති මට්ටම. උපශක්ති මට්ටමන අගයන් එන්න ඕන බිඳුව ඇතුළත්ව තුනනේ එන්ට්‍රිනේ කරේ. ඒ කියන්නේ බිඳුව ඇතුළත්ව දෙක අතර අගයන් ටික. එහෙනම් තුන තියෙන්න බෑ නේද? එහෙනම් මේ J එක වැරදි. ඔන්න තව ආන්සර් එකක් J ගන්න පුළුවන්. ඊට පස්සේ K ගන්නකො. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම හරි දෙවෙනි උපශක්ති මට්ටම කියලා කියන්නේ S නම් බිඳුව නම් S උපශක්ති මට්ටම, එක නම් P උපශක්ති මට්ටම, දෙක නම් D උපශක්ති මට්ටම. ඍණ දෙක දෙන්නත් පුළුවන්. ඒ K එක හරි. L බලන්න. L ගේ මේ ඔක්කොම ටික හරි. මෙතන තියෙනවා ධන එකක්. ධන එකක් වෙන්න බෑ නේද? එහෙනම් L කියන්නේත් එහෙම කෙනෙක්. හරි. ඔයාලා කියපු ළමයි කීප දෙනෙක් ආන්සර්ස් කිව්වා. ඒ ළමයි කියපු කට්ටිය සමහර ඒවා කියවක හරි ගියා නේද? හරි අඩුපාඩු හදාගන්න. හරි හරිනම් ඇත්තටම මෙහෙම මෙච්චර මේ ගණන් හදන්න ඕනේ නැහැ කොන්ඩම් මංගොල්. හරිද? මම කොන්ඩම් මංගොල්ට ඔයාලට තීරයකදී කියලා දෙන්නව නැද්ද? අර n සමානයි nl ml ms කියන මොනවද කියලා ටික විතරයි. හරිද? මේවා ගණන් හදන්න ඕනේ මම තීර නෝට් එකේ. ඒත් මම ඔයාලට ඒ ටිකත් හදලා දුන්න ඕන. හරිද? ඊළඟට දෙවෙනි එකේ කියනවා එකම ප්‍රධාන ශක්තිය මට්ටමකට අයත් ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන ක්වොන්ටම් කුලක ලියන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ වැරදිච්ච ඒවා ලියන්න බෑ අය. හරිද? මගේ කනෙක්ෂන් එක පොඩ්ඩක් එහෙම වුණා. මෙච්චර කරන්න ඉන්නකෝ. හරි ඔයාලට එනවනේ ෂේප් නේද? එනවනේ. හරි ඊළඟට දෙවෙනි එක හරි ඒක කියන්නේ එකම ප්‍රධාන ශක්තිය මට්ටමකට ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන ක්වොන්ටම් පොලික ලියන්න කියලා කියන්නේ. ඒ කියන්නේ n සමාන වෙන ඒවා නේද? ඒකට ඒව නැති හරියන්න ඕනේ. පොඩි උන්ට බව මේක කරන්න පුළුවන්. n ගේ අගය සමාන වෙන්න ඕනේ. එකම ප්‍රධාන ශක්තිය මට්ටමකට ගිහුවට පස්සේ n සමාන වෙන්න ඕනේ. සහ මෙන්න මේවා තියෙන්න බෑ. හරිද? ආන්ගේ වැරියෝ ටික කපලා අයින් කරන්න. හරිද? මේවා තියෙන්න බෑ. එතකොට එකම ප්‍රධාන ශක්තිය මට්ටම ගත්තොත් එහෙම ඒ ආන්සර් එක තියෙන්න පුළුවන්. ඒ තියෙන්න පුළුවන් හතරවෙනි ප්‍රධාන ශක්තිය මට්ටම ගත්තොත් එහෙම ආයෙ තියෙනවා කවුද? හතරවෙනි එකේ තියෙනවා F ඉන්නවා. ඊළඟට 4 H එක ඉන්නවා. ආයෙ K එක ඉන්නවා.
හරිද? දෙවෙනි එකට ආන්සර්ස් ගන්න පුළුවන් AFH I ඉන්නවද? I ඉන්නව නේද? එයාත් එකම ප්‍රධාන ශක්ති මට්ටමේ. හරිද? එතකොට හතරවෙනි ප්‍රධාන ශක්ති මණ්ඩපේ ඉන්නවා කීයද නැද්ද? ආසස් ගන්න පුළුවන් A කියන එක්කෙනා හිටියා, F එකේ හිටියා, H එකේ හිටියා, ආයි I සහ K. හරිද? ආයි n සමාන වෙනව නෑ නේද? හතරවෙනි බලමු. මේ ටික බලන්න. මම ගන්නවා පොළ පාට. හරිද? මෙතන B කියන එක්කෙනා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. එතකොට ඒක වැරදි. එතකොට C ඉන්නවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. E එක වැරදි. හරිද? E වැරදිනේ. E තුන තිබ්බට වැඩක් නැහැ. ඒක වැරදි. එතකොට තුන්වෙනි එකේ J වැරදි. J එකේ තුන වැරදි. එතකොට තුනට එක්කෙනෙක් ගන්න බෑ. ඊට පස්සේ පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඒවත් නැහැ. එක්කෙනයි ඉන්නේ. අපිට ගන්න වෙන්නේ සමානයව ඉන්න හතරවෙනි එක්කෙනා විතරයි නේද? හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම විතරයි සමානයව ඉන්නේ. හරිද? තුන්වෙනි එක කරා යන්න. හරිද? තුන්වෙනි එක කියන්නේ මොකක්ද? තුන්වෙනි එකේ කියන එකම ප්‍රධාන ශක්ති මට්ටමක ඒ කියන්නේ එහෙනම් n සමාන වෙන්න ඕනේ නේද? මේවා තේරෙන්න ඕනේ වලට. එකම ප්‍රධාන ශක්ති මට්ටම දුවහම n එහෙනම් සමාන වෙන්න ඕනේ. එකම උපශක්ති මට්ටමක දුවහම l අකුරත් සමාන වෙන්න ඕනේ. අපිට එහෙම ඒවා ගන්න පුළුවන්. f සහ i බලන්නකෝ. f එක f f එක හරිද? මෙන්න මේක බලන්නකෝ. 4 1 i එක බලන්නකෝ. ඒකත් 4 1. එහෙනම් අපිට එහෙම ඒවා ගන්න පුළුවන්. f සහ i ගන්න පුළුවන්. තව ආන්සර්ස් තියෙනවද කියලා f සහ k බලන්න. මෙන්න මේ දෙන්න බලන්න 4 2 k එකත් 4 2. එහෙනම් අපිට ගන්න පුළුවන් h සහ k ගන්න පුළුවන්. h සහ k ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අහනවා හතරවෙනි එක එකම ප්‍රධාන ශක්ති මට්ටමේ එකම උපශක්ති මට්ටමේ සහ එකම පාක්ෂිකීය පද ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මොකක්ද? එකම ප්‍රධාන ශක්ති මට්ටමේ ගම n සමාන වෙන්න ඕනේ. එකම උපශක්ති මට්ටමේ ගම l එක සමාන වෙන්න ඕනේ. එකම පාක්ෂිකය කිව්වහම n l එක සමාන වෙන්න ඕනේ නේද? එහෙම ඒවා තියෙන්න පුළුවන් මොනවද? එක්ක f සහ i එක මෙතන i තියෙන්නේ. f සහ i හෝ h සහ k නේද? ඔය දෙන්නගෙන් එක්කෙනෙක් නෙහෙම වෙන්නේ. f සහ i එක බලමු. f එක තියෙන 4 1 ධන 1. ඊළඟට i එක තියෙන්නේ 4 1 ඍණ 1 තියෙන්නේ. හරිද? එහෙනම් එක ගන්න බෑ. අපිට ගන්න පුළුවන් ආන්සර්ස් ගන්න පුළුවන් h සහ k. මෙතන බලන්න ඔය 4 2 ඍණ 2 k එකක් තියෙන 4 2 ඍණ 2 නේද? එහෙනම් අපිට එහෙම උත්තරයකට ගන්න පුළුවන් h සහ k. h සහ k අහන ඊළඟ කාරණය ශක්තිය සමාන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන ක්වොන්ටම් කුලක ලියන්න කියලා කියනවා. ශක්තිය සමාන කියලා කිව්වහම හරි ශක්තිය සමාන කිව්වට පස්සේ එකම උපශක්තිය මට්ටමේ වෙන්න ඕනේ. එකම ඊට කලින් ගන්න ඕනේ එකම ප්‍රධාන ශක්තිය මට්ටමේ වෙන්න ඕනේ. අද සිග්නල් හරි. හරිද? ඔයාලට මේ chat එකට chat එකේ මොකක් හරි ප්‍රශ්නයක් එහෙම අහන්න දෙනවා නම් මේකේ chat කරන්න දෙන්නේ නැති කට්ටිය WhatsApp chat කරන්න. හරිද? එහෙම හරි ප්‍රශ්න දෙනවා නම් අහන්න. හරි. හදිසියෙම ප්‍රශ්න දෙනවා නම් මයික් ඔන් කරලා කතා කරන්න. එහෙම අවුලක් නැහැ.
හරි ඊළඟට අහනකො එකම ශක්තියෙන් සමාන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන ක්වොන්ටම් කොළවල යන්නේ කියලා කිව්වට පස්සේ මෙයාලගේ ප්‍රධාන ශක්ති මට්ටම් ඒ කියන්නේ n සමාන වෙන්න ඕනේ. ඊළඟට උපශක්ති මට්ටම් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ L එක දෙවෙනි ක්වොන්ටම් මොහොතේ සමාන වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ කාක්ෂික එහෙම ඕනේ. හරිද? මෙන්න මේ දෙන්න විතරක් සමාන වුණාම මේ දෙන්න එහෙනම් යාලගේ ශක්තිය සමානයි කියලා අපි ගණන් ගන්නවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ තුන්වෙනි එකට ගත්ත ආසස් ටික නේද? එකම ප්‍රධාන ශක්ති මට්ටම එකම උපශක්ති මට්ටම වල තියෙන දෙන්න ගත්තොත් F සහ I කියන දෙන්නගේ ශක්තිය සමානයි. ආයි H සහ K කියන දෙන්නගේ ශක්තිය සමානයි නේද? එහෙනම් අපිට ආසස් විදිහට ගන්න පුළුවන් එක ආස එකක් ගන්න පුළුවන් F සහ I තව ආස එකක් ගන්න පුළුවන් H හා K. H හා K. හරි. හරි පස්වෙනි එක ආසස් ටික හරි නේද? මේ ඔයාලට එතකොට දැන් හෝල් ක්ලාස් එකේ ළමයි ඉන්නනේ ඔයාලට මම හිතන්නේ සැටර්ඩේ තාම ක්ලාස් දාලා නැතුව ඒක නේද? දැන් විද්‍යාවේ ළමයින්ට සැටර්ඩේ සහ සන්ඩේ සාමාන්‍ය ගොඩක් වලට කොළඹ පිට ළමයින්ට ගොඩක් වලට සැටර්ඩේ සන්ඩේ සෙට් වෙන්නේ මේ ක්ලාස් හරි සාමාන්‍ය එක්ක ඔය සති ඒ දවස් දෙකෙන් එක දවසක් ෆුල් ඩේ සෙට් වුණා අනිත් දවස් හාෆ් එකක් වගේ සෙට් වෙනවා. ඒ කියන්නේ ඊට සෙනසුරාදා දවසම වැඩ කරලා ක්ලාස් දෙකක් ගිහිල්ලා ඊට පස්සේ සන්ඩේ උදේවරුව හවසට සෙට් වෙනවා නේද? එතකොට ඉතින් ඔයාලා කොහොමද එක දවසක්වත් තියාගන්න මේ ඔයාලගේ පාඩම් කරන්න ඉදහස් දවසක්. ඒතකොට හරිය ලේසියෙන් වැඩේ කොට දාගන්න ලේසි. හරිද? හරි අපි පස්සෙන් එකට ටුට්ටක් ලියමු. පොඩ්ඩක් ලියන්න මම මේ අර ශක්ති කතාව ලියුවේ. ඒක පොඩ්ඩක් ලියන්න ස්ටාර් මාක් එකක් දාලා. එකම උපශක්ති මට්ටමක පවතින කාක්ෂිකවල එකම උපශක්ති මට්ටමක පවතින කාක්ෂිකවල ශක්තිය සමාන බැවින් හරි ඒ කියන්නේ කාක්ෂික වල ශක්තිය සමානයි කියලා කියන්නේ එහෙනම් ඉලෙක්ට්‍රෝන වල ශක්තියත් සමානයි. කියන්නේ එකම උපශක්ති මට්ටමක පවතින කාක්ෂික වල ශක්තිය සමාන බැවින් එකම උපශක්ති මට්ටමක පවතින ඉලෙක්ට්‍රෝන ශක්තියෙන් සමාන වේ. එකම උපශක්ති මට්ටමක පවතින ඉලෙක්ට්‍රෝන ශක්තියෙන් සමාන වේ. හරිද? ඒ කියන්නේ ක්වොන්ටම් කුලක දෙකක් දුන්නොත් එimhe එයාලගේ ප්‍රධාන ක්වොන්ටම් කුලකය සහ උද්දීඝාත ක්වොන්ටම් කුලකය. ඒ කියන්නේ n එක සහ සිම්පල් l එක සමාන නැහැ. එයාලගේ ශක්තිය සමානයි කියලා අපිට ගණන් කරන්න පුළුවන් නේද? හරි ඊළඟ ස්ටාමාක් වුණා පාර පැණි කියලා ලියන්නේ. මොකද රතු පැණි ලියන්නේ අතර ගන්න. ලියන්න. මේ අනුව එකිනෙකෙහි ක්වොන්ටම් කුලක මේ අනුව එකිනෙකෙහි ක්වොන්ටම් අංක කුලකෙහි ඒවායේ ප්‍රධාන ක්වොන්ටම් අංකය සහ උද්දීඝාත ක්වොන්ටම් අංකය සමාන වන ඉලෙක්ට්‍රෝන දෙකක් සැලකුව විට ඒවායේ ඉලෙක්ට්‍රෝන ශක්තියෙන් සමාන වේ. හරි. වැඩේ කොට නේද? හරි. ඊට පස්සේ ක්වොන්ටම් කුලවල අන්තිම කෑල්ල ඒ තමයි පෞලි බහිෂ්කාර නියමයේ ප්‍රකෘති ආකාරය. හරි ලස්සන මාතෘකාවක් ලියා ගන්න. ක්වොන්ටම් කුලවල අන්තිම මාතෘකාව. ඔව්.
හරි අහන පෞලි බහිෂ්කරණීමේ ප්‍රකෘති ආකාරය කියලා කියන්නේ මේකද කියන්නේ අර දැන් අපි මොකද්ද පෞලි ඉරවෙක් ගන්නට ගත්තා. හරි ඔයාලට මතකද මම කුණීමේ සහ පෞලි බහිෂ්කරණීමේ කියලා දෙන්නේ ඉගෙනනවා නේද? මේකෙන් පෞලි බහිෂ්කරණීමේදී මොකක්ද කිව්වේ? මේ කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන දෙන්නේ යුගලණය වෙන කතාවක් තමයි කිව්වේ නේද? ඒ කියන්නේ ඇත්තටම මොකක්ද මේ කියන්නේ? ඔයාලා දන්නවා පරමාණුක ඇතුළේ මුලින්ම එළියේ තියෙන මොනවද? ප්‍රධාන ශක්ති මට්ටම තියෙනවා. ඊළඟට මොනවද තියෙන ප්‍රධාන ශක්ති මට්ටමක තියෙනවා උපශක්ති මට්ටම්. උපශක්ති මට්ටම් වල කාක්ෂික තියෙනවා. කාක්ෂික ඇතුළේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එක කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ දෙන්න ප්‍රතිවිරුද්ධව තමයි භ්‍රමණය වෙන්නේ නේද? තේරුණාද? දෙන්න ප්‍රතිවිරුද්ධව තමයි භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ එකෙන් දක්ෂිනාවර්ත කරනකොට අනිත් එක වාමාවර්ත භ්‍රමණය වෙනවා නේද? අහන්න ඒක තමයි පෞලි බහිෂ්කරණීමේ පෞලි බහිෂ්කරණීමේ ප්‍රකෘති ආකාරය කියන්නේ ඕකම තමයි ඔක ටිකක් විතර වෙනස් විදිහකට කියනවා. හරිද? ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ හිතන්න මෙහෙම හරිද ක්වොන්ටම් කුලක දෙන්නේ අපි හිතමු එක කාක්ෂිකයක් විතර තියෙනවා ක්වොන්ටම් කුලක දෙන්නේ. හරිද? හරි. මම ගන්නවා ක්වොන්ටම් කුලක දෙකක්. හරිද? හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මම ගන්නවා p උපශක්ති මට්ටම. කියන්නේ එක p උපශක්ති මට්ටමේ ඍණ 1. ඒ කියන්නේ ඍණ 1 කියලා කියන්නේ x කාක්ෂිකය. x කාක්ෂිකයේ දක්ෂිනාවර්ත කෙනෙක් ඉලෙක්ට්‍රෝන වුණාම ගත්තා. හරිද? තව එකකින් මම ගන්නවා මේකේ වාමාවර්ත කෙනා. ඒ කියන්නේ මීට ආසන්න උපරිම එක්කෙනා කවුද? ඒ කියන්නේ මෙයා දක්ෂිනාවර්ත භ්‍රමණය වෙනවා නම් මේ පැත්තට භ්‍රමණය වෙනවා නම් ඉලෙක්ට්‍රෝන අනිත් එක්කෙනා දෙන්නේ වාමාවර්තනේ. ආසන්න එකම ඉලෙක්ට්‍රෝන මෙයානේ. ඒ කියන්නේ ඒකෙත් මොකක්ද වෙන්නේ? 4 1 ඍණ 1. හැබැයි ඒක ඍණ භාග නේද? ඒ කියන්නේ කිසි විටකවත් ක්වොන්ටම් කුලක දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක මොනම හේතුවක් නැතව සමාන වෙන්න බෑ. උපරිම වෙන්න පුළුවන් මොකද්ද? ප්‍රධාන ශක්ති මට්ටම සමාන වෙන්න පුළුවන්, උපශක්ති මට්ටම සමාන වෙන්න පුළුවන්, කාක්ෂිකය සමාන වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් මේ ඉලෙක්ට්‍රෝන දෙන්නගේ දිශාව වෙනස් වෙනවා නේද? ඒ කියන්නේ කීයටවත් ක්වොන්ටම් කුලක දෙන්නේ එකිනෙකට සමාන වෙන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. හරිද? හරි. ලියන්න මාතෘකාවලිය පෞලි භාෂාකරණයේ ප්‍රකෘති ආකාරය කියලා ලියලා ඉවරලා මේක මහා ලොකු දෙයක් නෙවෙයි තේරුම් ගන්න ලොකු දේවල් නේ. හරිද? හරි. ඊට පස්සේ ස්ටාර් මාක්ස් එක කරලා ලියන්න හරියට යන්න එකම පරමාණුවක පවතින එකම පරමාණුවක පවතින එකම පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝන දෙකක එකම පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝන දෙකක ක්වොන්ටම් කුලක එකම පරමාණුවක පවතින ක්වොන්ටම් කුලක එකම පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝන දෙකක ක්වොන්ටම් කුලක කිසිම විටකදී එකිනෙක සමාන නොවේ. කිසිම විටකදී එකිනෙක සමාන නොවේ. හරි මම දැක්ක දැන් ළමයි හරි හරි නේද? හරි කොටි ස්ථාන මාක්ස් වල වෙනම ලියන්න. දැන් මින් ගම්ම්‍ය වන්නේ එකම පරමාණුක පවතින
ඉලෙක්ට්‍රෝන දෙකක් සැලකුව විට මින් ගන්නවා එකම පරමාණුක පවතින ඉලෙක්ට්‍රෝන දෙකක් සැලකුව විට ඉලෙක්ට්‍රෝන දෙකක් සැලකුව විට ඒවා හඳුන්වා දීම සඳහා භාවිතා කරන ක්වොන්ටම් අංක 4ම කිසි විටක එකිනෙක සමාන නොවන බවයි. හරිද? ඒ කියන්නේ බලන්න හරිද? හොඳට බලන්න හරිද? ඒ කියන්නේ මෙයාලගේ 4 1 ඍණ 1 හරිය ප්‍රධාන ක්වොන්ටම් අංකයේ උද්ඝාටන ක්වොන්ටම් අංකයේ සහ කාක්ෂික හරිද? එයාලා සමාන වුණාට කීටවත් භ්‍රමණ ක්වොන්ටම් අංකයේ සමාන වෙන්නේ නැහැ නේද? උපරිම 3 දෙනායි සමාන වෙන්න පුළුවන්. වෙනවා නේද? හරි. ඊළඟ ස්ථාමාංක දාලා යන්න. එනම් ප්‍රධාන ක්වොන්ටම් අංකය උද්ඝාෂ ක්වොන්ටම් අංකය හා චුම්බක ක්වොන්ටම් අංක සමාන විය හැකි නමුත් එකම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙකක ඉහත ක්වොන්ටම් අංක සමාන වී භ්‍රමණ ක්වොන්ටම් අංකය සමාන නොවන බවයි. හරි ඔන්න එහෙනම් ක්වොන්ටම් අංක වල තීරිත් ඉවරයි. මම ගණන් කීපයකුත් කරා. අහව අපිට සෙට් වෙනවා මේ මොකද ටියුට් එකේ කරන්ට් එක කරාද ක්වොන්ටම් අංක සෙට් වෙනවා. දැනට උන් ඔයාලා ක්වොන්ටම් අංක ටික පාඩම් කරන්න මම ගණන් කීපයකුත් කරා. තේරිත් නැති කට්ටිය රෙකෝඩින් එක බලලා ආයෙ හදාගන්න. මම ක්වොන්ටම් අංක වල රෙකෝඩින් එක තාම පබ්ලිෂ් දාලා නැහැ. ඔයාලට ලින්ක් ටික ඕන නම් කියන්න මම වැඩි කරවන්න ඔයාලට බලන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ක්වොන්ටම් අංක ටික ඉවරයි. ඊට පස්සේ තා පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික පොඩි දේවල් ටික කතා බහ කරාට පස්සේ අපිට ඊට පස්සේ කෙලින්ම තියෙන්නේ මූලධර්ම වර්ගීකරණය සහ ආවර්තය වග ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඉතින් පාඩමේ අන්තිම හරිය දැන් යන්නේ. දැන් සාමාන්‍යයෙන් 10න් 9ක් ඉවරයි. ඒ කියන්නේ දැන් හිනේ චුට්ටයි කරන්න දෙන්නේ. හරිද? හරි ලස්සන මාතෘකාවක් දාගන්න. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මෙතනින් පස්සේ පාඩමෙන් තව කෝඩ් එක දින කරන්න. ළමයි අහලා දෙන්න. සර් ආවර්තිතාව කරනවාද කියලා. ආවර්තිතාව කරනවා. හරි මෙතනින් පස්සේ කෙලින්ම තියෙන ආවර්තිතාව වග කරන්න දෙන්නේ. එතකොට ආවර්තිතාව වගේ දැන් ඔයාලට එක එක අප්සෙට් ප්‍රශ්න එහෙම තියෙනවද? හරි ඒවා සාමාන්‍යයෙන් 50ක් 60ක් විතර උඩ දාගන්න පුළුවන්. ඉතිරි ටික තියෙන්නේ ඉනෝග්‍රේට් පාඩමේ. හරිද? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ ස්ථානයේ තියෙන කාරණා ටික උඩ දාගන්න පුළුවන් මේ අද කොටසදී. ඒ කියන්නේ විද්‍යුත් නිදානමනම් පරමාණු කාර්යයෙන් සහ සමුද්‍රය වැන්නවල ලෝහකාර ටික ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය එහෙම නැත්නම් අයනීකරණ ශක්තිය ඒ ටික ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒව තව ටිකක් ඉනෝග්‍රේට් පාඩමෙන් සෙට් වෙනවා. හරිද? ඊළඟ කාරණේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගත්තා පස්සේ A level විෂය නිර්දේශිත. ඔයාලට අපි උගන්වන්නේ සාමාන්‍ය ප්‍රධාන ඒවා දෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල දෙන්නේ එකක් තමයි පළවෙනි එක තමයි කුච්චවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දෙවෙනි එක තමයි අවසාන කුශක්තිය මට්ටම අර්ධ වශයෙන් පිරියදී අර්ධ ස්ථායි අවස්ථාව කියලා කියනවා ඒක. හරිද? ඔය දෙක විතරයි අපි ඔයාලට උගන්වන්නේ. හයි ස්ටඩි වලදී මේකට ගොඩක් දුරට යන්න පුළුවන්. හරිද? ටුට්ටක් ස්ථාමාංකයක් දාලා ලියන්න මාතෘකාව තමයි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ පොඩි ස්ථාමාංකයක් දාලා ලියන්න උසස් පෙළ මට්ටමේදී
සාකච්ඡා කරන උසස් පෙළ මට්ටමේදී සාකච්ඡා කරන උසස් පෙළ මට්ටමේදී සාකච්ඡා කරන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ආකාර දෙකකි. හරි. පළවෙනි අපි මාතෘකාව දෙකයිනේ තියෙන්නේ. අපි ඕන පළවෙනි පාඩම මේ වගේ පාඩ පැනකින් මාක් කරගන්න පුළුවන්. දාන්න උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාස. උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාස. උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාස. හරි මාතෘකාව ලියාගන්න. හරි හයිඩ්‍රජන් ගත්තොත් එහෙම හයිඩ්‍රජන්ගේ දෙකයිනේ තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ වින්‍යාස ලියන්න පුළුවන් 1:2 ඔච්චරයි 1:2 විතරයි. නියෝන් ගත්තොත් එහෙම 10යි නේ කියන්නේ 1:2 2:2 2:6. ආගන් ගත්තොත් එහෙම 1:2 2:2 2:6 10යි. ඊට පස්සේ 3:2 3:6 18ක් හරි. ක්‍රිප්ටම් ගත්තොත් එහෙම 1:2 2:2 2:6 10යි. 3:2 3:6 ඊට පස්සේ 4:2 20යි. ඊට පස්සේ 3D 3D10 දාගන්න පුළුවන් නේද? 3D10 එතකොට 30යි තව 6ක් ඕනේ. එතකොට ගන්න පුළුවන් ඊළඟට 4 3 6 හරි. අහන උච්ච වායු වින්‍යාස කියලා කියන්නේ එයාලගේ අවසාන උපශක්තිය මට්ටමේ කාගේ අදාළ කාක්ෂිකයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා බලන්න. එහෙම නැත්නම් ඔක මෙහෙමත් කියන්න පුළුවන්. අවසාන උපශක්ති මට්ටමේ සියලු කාක්ෂික විවරණය වෙලා තියෙනවා. හරිද? වාහන S කාක්ෂික ගත්තොත් එහෙම මේකේ දෙන්නෙක් ඉන්නවා නේද? මෙතන P ගත්තොත් එහෙම දෙකක් තියෙනවානේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එකත් විවරණය වෙලා තියෙන්නේ. අන්න ඒවට අපි කියන උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියලා. එහෙම නැත්නම් 18 වෙනි කාණ්ඩය. එහෙම නැත්නම් අවසාන කාණ්ඩය. ආවර්තකයේ අවසාන කාණ්ඩයේ තියෙන උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාස තියෙනවා නේද? හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන් ඔය ටික. හරි. පොඩ්ඩක් ලියන්න. කිසියම් පරමාණුවක අවසාන උපශක්තිය මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කිසියම් පරමාණුවක අවසාන උපශක්ති මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරී ඇතනම් කිසියම් පරමාණුවක අවසාන උපශක්ති මට්ටමේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරී ඇතනම් එනම් අවසාන උපශක්තිය මට්ටමේ සියලුම කාක්ෂික යුගලනීය විය ඇතනම් එය උච්ච වායු වින්‍යාසාකාරයක් වන අතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසාකාරයක් වන අතර ඕඩම කියනවා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියලා කියනවා. උච්ච වායු වින්‍යාසාකාරයක් වන අතර ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකි. හරි මේ කියනවා සෑහෙන අදගත්ත ඊළඟට දින පාඩම් හැම එකකටම මේ කියන කාරණා ටික ඕනේ. පළවෙනි පාඩමෙන් තමයි ඉතින් හැම පාඩමම පොඩි දේවල් ටික බේසික් එක හැදෙන්නේ. හරිද? හරි උදාහරණ ටික දාන්න හීලියම්, නියෝන්, ආගන් සහ ක්‍රිප්ටන් යාලගේ වින්‍යාස ටිකක් තියාගෙන යන්න. හරි සෝරි මම බලනවා ක්‍රිප්ටන් එකේ අවසාන උපශක්ති මට්ටම වෙන්නේ කවුද? හරි ටික හරිනේ මෙන්න මෙතන බලන්න 3D 10 ටික පිරලා නේද තියෙන්නේ. ඔක්කොම ටික පිරලා තියෙන්නේ නේද? හරි
උදාහරණ ටික දාගෙන යන්න. හීලියම් නියෝන් ආගත්තා ක්‍රිප්ටෝන් වලට ඉලෙක්ට්‍රෝන විනාශ වෙලා යන්න. හරි ඉවරයි නේද? හරි. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එකත් අර අපි ලියපු කලින් ලියපු උච්ච ඉලෙක්ට්‍රෝන විනාශකයේ කලයකම ලියන්න. ලියන්න අවසාන උපශක්තිය මට්ටම අර්ධ වශයෙන් පිරී ඇති අවස්ථාව. අවසාන උපශක්තිය මට්ටම අර්ධ වශයෙන් පිරී ඇති අවස්ථාව. හරි අවසාන උපශක්තිය මට්ටම අර්ධ වශයෙන් පිරී ඇති අවස්ථාව. හරි ඒ කියන්නේ මෙන්න මේවට හරිද? අපි ගමුකෝ S ගත්තොත් එහෙනම් S උපශක්තිය මට්ටම අර්ධය කියලා කියන්නේ S1 ට නේද? ඒක දෙන්නේ දාන්න පුළුවන් අර්ධය කියන්නේ එක්කේනානේ. P ගත්තොත් එහෙනම් එයාගේ P ගේ 6ක් දාන්න පුළුවන් තියෙන එකේ 3ක් දැම්මොත් ඔන්න අර්ධය නේද? D ගත්තොත් එහෙනම් D5 නම් එයා අර්ධය කියලා කියන. එතනින් හට ඕනේ නැහැ හරිද? මම ගන්නවා නයිට්‍රජන් වින්‍යාසය ලියනවා. ඒකේ අපිට ලියන්න පුළුවන් 1s2 2s2 2p3 නේද? මෙතන අර්ධය නේද? ඔන්න අර්ධ වින්‍යාස ස්ථායි ආකාරයක්. phosphorus ගත්තොත් එහෙනම් 1s2 2s2 2p6 10යි ඊට පස්සේ 3s2 12යි ඊට පස්සේ 3p3 නේද? එතනත් අර්ධයි. manganese ගත්තොත් ඒත් ඒ වගේ 25ක් නේ කියන්නේ 1s2 2s2 2p6 10යි 3s2 3p6 4s2 20යි ඊට පස්සේ 3d5 අන්තරත් 10යි නේද? හරි මේවට කියනවා අපි අර්ධ ස්ථායි ආකාර කියලා. හරි ස්ථාමකයෙන් දාලා ලියන්න. කිසියම් පරමාණුවක අවසානයේට පවතින උපශක්තිය මට්ටමේ කිසියම් පරමාණුවක අවසානයේ පවතින උපශක්ති මට්ටමේ උපරිම වශයෙන් පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් හරි අඩක් පවතින වින්‍යාස වරහන් තුල දාගන්න මෙන්න මේ ටික NP3 NP5 වගේ ඒවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් හරි අඩක් පවතින වින්‍යාස NP3 NP5 දාගන්න වහගන්න NP3 NP5 ලියන්න එනම් අවසාන උපශක්තිය මට්ටමේ සියලුම කාක්ෂික අවසාන උපශක්තිය මට්ටමේ
සියලුම කාක්ෂික අර්ධ වශයෙන් පිරී ඇති වින්‍යාස සියලුම කාක්ෂික අර්ධ වශයෙන් පිරී ඇති වින්‍යාස සාපේක්ෂව ස්ථායී වේ. සාපේක්ෂව ස්ථායී වේ. මෙහෙම හරි ඇත්තම කාරණේ කියනවා නම් උච්ච වායු වින්‍යාස තිබ්බේ. ඒ කියන්නේ අර හැම කාක්ෂිකම පිරලා තිබ්බේ වගේනේ. එයාලගේ තියෙන ස්ථායීතාවය මෙයාලගේ භාගයක්වත් ස්ථායීතාවය නැහැ. හැබැයි අනිත් තියෙන වින්‍යාසත් එක්ක බලද්දී ඉතින් මෙයා මේ අර්ධ ස්ථායීකේ සාමාන්‍ය යම් තත්ත්වයකට ස්ථායීතාවය වැඩි. හරි. හරි නේද? තව සාමාන්‍ය උදාහරණ ලියන්න. නමුත් මෙවැනි වින්‍යාසවල ස්ථායීතාවය උච්ච වායු වින්‍යාසයෙන් අඩක් තරම්වත් නොවන අතර වෙනත් අස්ථායී වින්‍යාසවලට වඩා තරමක් ස්ථායී වේ. හරිනේ හරටක් ගාලා උදාහරණ දාන්න. නයිට්‍රජන් 7යි ෆොස්ෆරස් 15 මැංගනීස් 25. හරිද? මේ පාඩම මොන අපි සෑහෙන කාලයක් ඉඳන් හිමින් කරගෙන ආවිල්ලා පළවෙනි පාඩම හරිද? මේක නම් 100%ක් හදා ගන්න. හරිද? ඔයාලා මේ පාඩම තේරෙන්නේ නැතිව කැලි බැලි තේරෙලා තාම ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ කවුද කිව්වට පස්සේ නිකන් එක එක විකාර හිතෙනවා නම් හරි උත්තරයක් තේරෙන්නේ නැත්නම් එහෙම හරිද? ක්වොන්ටම් අංකයක් කොහොමද තාම ඒවට නිකන් බය වගේ හිතෙනවා. මේක ලැබුණා මේක තාම ළඟදී කතා කරේ හරිද? තාම වර්ණාවලිය මම ප්‍රශ්න කරේ නැතුණා තීරීම කරලා ඉවරයි හරිද? තාම වර්ණාවලිය කිව්වම නිකන් හිතන නිකන් මොකද්ද වෙලා යනවා වගේ එහෙමනම් ඒ මදි පාඩම් කරලා හරිද? මේක මේ පාඩම තමයි ලේසිම පාඩම අපේ සිලබස් එකේ තියෙන හරිද? මේක කොට දාගත්ත නැත්නම් ඔයාලගේ ඊළඟ දෙවෙනි පාඩමට දැන් දෙවෙනි පාඩම පටන් ගන්නකොට මොකද වෙන්නේ? දෙවෙනි පාඩමේ පාඩම් කරන්නත් ඕනේ පළවෙනි පාඩමේ ඉතිරිච්ච පාඩම් කරන්නත් ඕනේ. හරිද? දැන් ඔයාලට මේ කාලේ තියෙන මේ පාඩම විතරනේ දැන් අපි ගණනය කිරීම වල ඒක ඉවරම කැලලක් හරිද? එතකොට මේ පාඩම හරියට හදාගන්න. එතකොට දෙවෙනි පාඩමට වයින්ඩ් ෆේස් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලා මේකත් පාඩම් කරගෙන දෙවෙනි පාඩමේවත් කරන්න ගියකොට දෙවෙනි පාඩමේ පළවෙනි පාඩම ටියුබ් දෙක ඉතිරි. හරිද? අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය අරගෙන ටියුබ් දෙක අරගෙන ඉවරලා ඒක ගණන් ටික කරා යන්න. මම ගණන් කීපයක් සාකච්ඡා කරා. ඒ ටික YouTube වල වෙනම ප්ලේලිස්ට් එකක් හදලා මම දාලා දෙන්න. හරිද? වීඩියෝස් 3ක් ඇතේ. හරිද? ඒ ටික බලලාගෙන ඒක විවරණය කරගන්න. හරිද? ඔයාලා හදන විවරණ පොත අනිවාර්යෙන් හදා ගන්න. හරිද? ඒක තමයි විභාගයට පාඩම් කරන්නේ. හරි ප්‍රෙෂර් එකේ ඉංජිනේරිං මෙඩිසින් යන්න ඕන නම් මොකද ඒකක් ගන්න ඕන නම් කෙමිස්ට්‍රි වලට අනිවාර්යෙන් ඔය කීප වැඩි ටික කරන්න ඕනේ. වෙන කරන්න තු වෙන මොන දේ කරත් අනිවාර්යෙන් කොහොම හරි ඔය ටික තමයි කවර් වෙන්න ඕන අන්තිමට. හරිද? සමහරවල් ඉන්න ප්‍රෙෂර් එකේ සාවි චුට්ටක් කරලා සෙකන්ඩ් එකේ තව ටිකක් වැඩි කරලා තර්ඩ් එකේ පාස් වෙනවා. සමහරවල් එකපාර ප්‍රෙෂර් එකෙන් පාස් වෙනවා. හරිද? එකපාර ප්‍රෙෂර් එකෙන් වැඩි කරලා මේ ඔය මං කීප ටික මට මා කරලා තියෙන්නේ. අර ස්ටෙප් බයි ස්ටෙප් දුවම ඉන්නේ ප්‍රෙෂර් එකේ ටිකක් වැඩි කරා සෙකන්ඩ් එකේ තව වැඩි කරා තර්ඩ් එකේ තව ටිකක් වැඩි කරා. ඔහොම කරලා ස්ටෙප් බයි ස්ටෙප් ටික ටික වැඩි කරලා ගිහුවා මේ අන්තිමට අවසාන අවුරුදු දෙකක් වැඩියෙන් කරලා ඔය ටිකම තමයි අන්තිමට ඒකාග්‍රත කරන්න ඕන. හරිද? ඒ හන්ද ඔයාලා මේ දැම්ම මේ කාලේ කරා යන්න. ඔයාලා ඉස්කෝලේ යන ගාන ඊට පස්සේ ඔයාලගේ ඔය මොකද ටාගට් එක ටික ටික වෙනස් වෙන්න ගන්නවා. හරිද? ඒ ඉස්කෝලේ එක එක දේවල් තියෙනවා සයන්ස් ටෙස්ට් තියෙනවා එක එක එක්සිබිෂන් තියෙනවා. ඒ වගේ ඉස්කෝලේ දවස් 5ම යන්න ඕන. උදේ ඉඳන් හවස් වෙනකන් ගිහලා ගෙදර යනවා මහන්සි. හවස ක්ලාස් යන දෙතුනක් ඉතින් ඔය ඔක්කොම ගියාට පස්සේ ආයෙ අච්චාරයක් වඩපත් වෙනවා. හරිද? ඊට පස්සේ ඔක්කොම පත් වෙලා දැන් ඉස්කෝලේ ඉගෙනන්න සමහරවිට යන්න ඕන සීරියස්ව බලනවා කොල්ල ලොකු ප්‍රෙෂර් එකක් එනවා ඉස්කෝලේ. හරිද? ඉතින් ඒ හන්ද මේ හරිද? එතකොට ඒ හන්ද ඒ ටික හරියට මේව කරගන්න. හරි මේ ටික හරියට නයිට්‍රජන් 7යි ෆොස්ෆරස් 15යි මැග්නීසියම් 25යි. හරි ඊට පස්සේ හරි පොඩක් පොඩි ස්ටමක් කරලා වෙනම ලියන්න. මේ අනුව ආවර්තය වගේ පළමු කාණ්ඩ 8 සැලකුව විට මේ අනුව ආර්ථ වගේ පළමු කාණ්ඩ 8 සැලකුව විට එක් එක් කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍ය බල එක් එක් මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල
ස්ථායීතාවය පහත සඳහන් ලෙස වැඩි වේ. මොකද ආරෝහණය වේ කියලා කියනවා නේද? ඒක පටලවා ගන්න එපා. අවරෝහණ නිසා ආරෝහණය වේ කියලා කියන්නේ පහ සමාන පරිදි වැඩි වේ. හරිද? හරි මම මේක කරනවා. හරිද? කාණ්ඩ 8ක් තියෙනවා අපිට වගේ. පොදු වින්‍යාසයේ පළවෙනි එකේ කොහොමද තියෙන්නේ? ns1 නේද? එක එක තමයි වැඩි වෙවි යන්නේ. හරිද? ඊළඟට දෙවෙනි එකේ තියෙන්නේ පොදු වින්‍යාසය ගන්න පුළුවන් ns2. ඒ කියන්නේ ඔයාලා දෙවෙනි එකේ තියෙන උදාහරණයක් මැග්නීසියම් ගමුකෝ. මැග්නීසියම් කියන එකේ වින්‍යාසය ලියුවොත් එහෙම ඔයාලට ඒක ns2 ගෙන් තමයි ඉවර වෙන්නේ. හරිද? ඊළඟට තුන්වෙනි කාණ්ඩය ගත්තොත් එහෙම ns2 np1 හතරවෙනි එක ගත්තොත් එහෙම දැන් එක එක පිරිපිරි යන්නේ. හතරවෙනි ගන්න පුළුවන් ns2 np2 පස්වෙනි එක ගන්න පුළුවන් ns2 np3 අර්ධ වුණා නේද? ඊළඟ කෙනා ගන්න පුළුවන් 6 වෙනි එක කෙනා ns2 np4 ඊළඟ එක කෙනා ගන්න පුළුවන් ns2 np5 අටවෙනි එක කෙනා ගන්න පුළුවන් ඔන්න එයාගේ ns2 np6 ඔන්න දැන් ඔක්කොම පිරලා තියෙනවා හරිද? මෙයාලා ස්ථායීතාව ගත්තොත් එහෙනම් අඩුම ස්ථායීතාවය ගන්න පුළුවන් ns1 කියලා. හරිද? මේ වානකරද ns1 මෙතන හරිද? මේ ns1 ට වඩා ns2 ගේ එයා ඔක්කොම සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ නේද? හැබැයි මෙතනදී වෙන මෙතනක් බලන්න හරිද? මෙතන ns2 np1 එකක් තියෙනවා. තව ns2 np2 එකක් තියෙනවා. ආයෙත් ns2 np3 එකක් තියෙනවා නේද? එතකොට මේ කට්ටියන්ගේ වින්‍යාස වැඩි වෙන්නේ පළවෙනි මුලින්ම වැඩි වෙන්නේ තුන්වෙනි එක. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ තමයි ඊළඟට වැඩි වෙන්නේ. ඒ කියන්නේ ns2 np1 හරිද? මේ පළවෙනි කාණ්ඩය ඊළඟට ශක්තිය වැඩි වෙන්නේ ස්ථායීතාවය වැඩි වෙන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. ඊට පස්සේ ns2 np1 එකෙන් හරි ඊට පස්සේ ns2 හරි ඊළඟට තමයි මෙයාගේ ශක්තිය වැඩි. ස්ථායීතාවය වැඩි. ශක්තිය නෙමෙයි ස්ථායීතාවය. ඒක දෙවෙනි එක කෙනා. ඊට පස්සේ ශක්තිය වැඩි වෙනවා ns2 np2 ආකාරයේ. ඒ කියන්නේ හතරවෙනි කාණ්ඩය ns2 np2 ආකාරය. ඊට පස්සේ ශක්තිය වැඩි වෙනවා 6 වෙනි කාණ්ඩය. ඒ කියන්නේ ns2 np4 එක. හරි ඊට පස්සේ ශක්තිය වැඩි වෙනවා 5 වෙනි කාණ්ඩය වගේ. ඒ කියන්නේ ns2 np3 ඊට පස්සේ ශක්තිය වැඩි වෙන මේක මං කියන හරිය වැදගත් ගොඩක් MCQs වලට ඕන වෙනවා ඊළඟට ශක්තිය වැඩි වෙන 7 වෙනි කාණ්ඩය වගේ ඒ කියන්නේ ns2 np5 අන්තිමට ශක්තිය ස්ථායීතාවය වැඩි වෙන කෙනා කවුද අවසාන උච්ච වායු කෙනාට ඒ කියන්නේ 8 වෙනි කාණ්ඩය නේද ඒ කියන්නේ ns2 np6 8 වෙනි කාණ්ඩය හරි වැඩි කොට නේද හරි ඔන්න chart එක දාන්න ඕනේ කාණ්ඩ සෙට් එක වෙනම ලියන්න 1 2 3 4 5 6 7 කියලා ඊට පස්සේ ඇටෙල් යන යාලගේ පොදු වින්‍යාස ටික ලියන්න ඕනේ ඊට පස්සේ ස්ථායීතාවය වෙනම ලියා යන්න පුළුවන් ඔයාලට පුළුවන් නම් ගොඩක් හරි ලස්සනයි මේ කාණ්ඩ ටික වෙන වෙනම පල්ලට තිබ්බනම් මේ පල්ලට තිබ්බනම් දැන් මට කියන්න බැරි වුණා මොකද මම පළවෙනි එකේ ටික හරියට හැඩයට ආවේ නැහැ හරිද හරි කවන්න පුළුවන් මේ chart එක දාගන්න හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ආවර්තය වරුව ගැන හරි මේක දාගන්න
හරි මේක දාගෙන ඉවරද? හරි මේ දවස් ටිකේම ක්ලයිමේට් එක සෑහෙන දරුණු මට්ටම හරි මාර්ග රසනේ මේ හරිද? ඔයාලකින් වැස්සත් නැතුත් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. හරිද? විභාගයට අහන්න නැහැ ඔයාලා පාඩම් කරද්දී වහින්නවද ක්ලාස් යන්න බැරි වෙනවද අසනීප වුණ දේවල් දාලා වෙන්නේ නැහැ. කොහොම හරි ඔයාලා මේ මාක්ස් ටික හරියට ගන්න එක විතරයි විභාගයට උනේ නැත්තේ. එහෙනම් හොඳට වැඩ කරන්න. හරි ලියවන ඉවරයිද? මට කවුරුත් මෙසේජ් එකක් කරේ කතා කරගෙන ඉන්න කියන්නේ. පැටලෙන්නු දෙයක් නැහැ. ඉතින් හරි මම ගැටුණුත් 1 3 2 4 6 5 7 8 ඒ ටිකක් දැම්ම ඒක පැටලෙන්න දෙයක් නැහැ. හරි ඔය කියපු එක ගොඩක් වැදගත් මේ MCQs එහෙම කරද්දී මේ පාඩම් පොඩකට ඉතින් එහෙම ඕන වෙනවා. පහන්නේ අර සාමාන්‍ය දෙනිය වගේ තියෙන්නත් ඕනේ. මොකද සමහර ප්‍රශ්න නිරාකරණය කරද්දීම ඉවරයක් කියන එකට ඔයාලට හොඳට තේරුම් ගන්නවා මේ වගේ පාඩම් කරලා තිබ්බහම විතරම ඉතින් ඒවා පාවිච්චි වෙනවා. හරිද? තවදී සාදරවිලා දැන් 22 නේ අද 22 නේ ඉතින් මේ තව පොඩ්ඩක් තියෙන්නේ. මේ මාසේ පාඩම ඉවරයි කොහොම හරි. හරි. සාමාන්‍යයෙන් සෑහෙන හොඳ මට්ටමක නෝට් එකක් දීලා තියෙන වලට සෑහෙන ලොකු පිටු ගණන් දීලා තියෙන්නේ. ඔය පාඩම ඉවරු කියන්නේ මේක එකම අනිවාර්යයෙන්ම වල රිසෝස් පුස්තක පාඩම් කරන්න ඕනේ. ඒකේ තියෙනවා සමහර වෙලාවට අපි සමහර තැන් වලදී ඒ ලෙවල් මට්ටමේ නවත්තපු තැන් එතන ඉහා ටිකක් උඩ ඇඩ්වාන්ස් මට්ටමේ සමහර දේවලුත් තියෙනවා. රිසෝස් පුස්තක තනියෙන් දැන් සමහරට ඔයාලා පාඩම් කරන්න කලින් තේරෙන්නේ නැතුව ඇතිනේ. ඒක අර ෆෝමැට් එක පොඩ්ඩක් අවුල් වෙන හරිද? ඉතින් දැන් අපි උගන්වන්නට පස්සේ උන් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒකෙත් සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි සමහර තැන්වලදී නෝට් එක ටිකක් අඩු දීමු දැන් ඇති. හරි හේතුව ඒ කියන්නේ අනවශ්‍ය දේවල් දෙන්න ඕනේ නැහැ හරිද? ඒතකොට ඊට සමහරවල් ගයිඩ් එකේ රිසෝස් බුක් එකේ ටෙක්ස්ට් වැඩියෙන් දීපු තැන් තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් බලලා මාක් කරගන්න. ඉතින් ඒ වගේ ඔයාලගේ ඉතින් තියෙන සාමාන්‍ය ඕලෙන් රිසල්ට් එකකින් දාලා රිසල්ට් ඕලෙන් රිසල්ට් එක දාලා දෙන්නේ හරිද? ඒ මොනවා වුණත් ඒ වල හරියට කරන්න හරිද? මම හැමදාම කියන්නේ ඔයාලගේ වැඩි 10500ක් විතර 9 years හිටියා. 9 years වලින් ඒ ඔක්කොම ටික මෙඩිසින් ඉංජිනේරින් ගියත් යන්න හම්බෙන්නේ නැහැ. ඒ තුන ගත්තත් හරිද? ඒ කියන්නේ මේකදී අනිවාර්යෙන් අර ඕලෙවල් අදාළ වෙන්නේ නැහැ. ඕලෙවල් වල අදාළ වෙනවා නම් ටුට්ටක් අදාළ වෙන්නේ ඉතින් ඔයාලා අර පාඩම් කරලා ගත්ත හුරුව විතරයි. ඒකදී ඕනෙත් නැහැ. මේ ඒලෙවල් වලදී ඒකට අක්කල මාසෙන් දෙකකින් හිමේ කරලා කන්වර්ට් කරලා ගන්න පුළුවන්. හරි. අපේ සමහර යාළුවෝ හිටියා 9 years අරගෙන A7යි B1යි A8යි B1යි උච්චර ලොකු රිසල්ට් අරගෙන අන්තිමට කෙලව ගත්ත කට්ටිය මේ ගත්තේ කැම්පස් මොන කැම්පස් එකකටවත් යාගත්ත මෙරිට් කට්ටිය ඉතින් ඒකනේ හිත මම පෝස්ට් එකකුත් එක FB අද මේ ඒක තිබ්බ මොකද මට හරියටම ඒක මතක නැහැ ඒක තිබ්බ මේ සමහර ළමයි ඒ කියන්නේ ඒකේ සාරාංශය කරලා සමහර ළමයි ඉන්නවා A level ක්ලාස් වලදී මම අර A level කරනවා A level ක්ලාසස් වලදී කෙනෙක් පොෂ් වෙන්න දඟලන කට්ටිය හරිද ඒ කියන්නේ අර හෝල් ක්ලාස් එකේ කියනවා ඉස්සරහින් ඉඳ ගන්නවා ෂූ මිරර් කපාටින් ඩොල් එක නැතුව යනවා නැගිටලා යනවා පන්තිට පාරක් වල යනවා අර හයිලයිට් කරනවා ගන්න එහෙම වැඩක් නැහැ ඒක මහා නෝන්ජල වැඩක් කරන්නේ එහෙම කට්ටිය ඉන්නවා ඉතින් සමහර සබ්ජෙක්ට් එකකින් ගේම කරනවා නම් උලක් නැහැ හරිද පාඩුවේ ඉඳලා තමයි පාඩුවේ ඉඳලා වැඩ උඩ දා ගන්න අන්තිමට ඉතුරු වෙන රිසල්ට් එක විතරයි ඔය දැන් ඉන්නේ යාළුවෝත් ඔයාලට හම් වෙන්නේ හරිද දැන් වෙන එකක් දාලා ඔයාලා 7 8 පන්ති වල හිටපු යාළුවෝ දෙන්නේ නැහැ එකෙක් දෙකෙක් හිමින් ඉන්න පුළුවන් හරි උත් ඉතින් හරියට නැතුව හරිද සමහරවිට ඕලෙවල් කාලේ හිටපු නෑ එකෙක් වත් නැතුව ඒවා හරිද හැබැයි උන් සාමාන්‍ය A level කාලේ ඔය 12 13 මාසෙදී ඒ හැදෙන කිට් එකත් එක්ක හැදෙන ඒ ළමයිට ගොඩක් කාල එකතු ඉන්නවා හරිද ඒකත් කැම්පස් එකට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඊට පස්සේ ඔයාලට කැම්පස් එකේදී අවුරුදු ඒ කියන්නේ ඔයාලගේ හොඳම ජීවිතේ හොඳම කාලේ නේද අවුරුදු ඒ කියන්නේ 19 20 21 22 23 24 25 ඒ කාලවකවානුව කියන්නේ අර මිනිස්සුගේ ජීවිතේ සුපිරිම කාලයක් හරිද ඒතර අන්නේ කාලේ හැම වෙන යාළුවෝට සෑහෙන හොඳ මට්ටමක පුරා මරණ කාලෙක ඉන්නවා හරිද ඉතින් එතකොට යාළුවෝ ටික ටික වෙනස් වෙනවා ඉතින් මේ හරි සමහර කට්ටිය මම කල්පිත කියලා ඔයාලා මුල ඉස්කෝලේ වැඩි මම පුළුවන් කොට යද්දි
මේ සමහර කට්ටිය පොඩි ඉස්කෝලේදී ඉන්නවා කෙලින්ලා ගොඩක් අඩු පහසුවක් තියෙන ඉස්කෝලේක යාළුවෝ දාලා යන්න මෙහෙ ඊළඟ ඉතින් ඒවා දාලා යන්නේ නැහැ මෙහෙ රටට හරි මම හිතලා දැන් නම් ලේලි ඉවරද නේද හලු දෙයක් නැහැ හරි ලස්සන මාතෘකාවක් තියෙනවා අමුතුම කැලලක් හරි ලේසි මේකේ මහා ලොකු සංකීර්ණ දේවල් නැහැ පොඩි පොඩි දේවල් ටික කතා කරගෙන යන්නේ නෝට් එකේ යන තමයි තියෙන්නේ හරි අපේ පාඩේ අන්තිමට ප්‍රධාන මාතෘකාව ලියන්න මූලද්‍රව්‍ය වර්ගීකරණය සහ ආවර්තිත වගුරු මූලද්‍රව්‍ය වර්ගීකරණය සහ ආවර්තිත වගුරු හරි හරිද දැන් ඔයාලා ඕලේ කාලේ මෙච්චර දුර ඉගෙන ගන්න නැහැ හරිද ඕලේ කාලේ අපි ගෙනවන්නේ කෙලිම නූතන ආවර්තව කරන ගොඩක් කොට ගන්න පාඩම් කරන්නේ සමහර විට ඔයාලා ලෝහවල වර්ගීකරණ චුට්ටක් විතර කරලා හරි දැන් ගොඩාක් ඉස්සර පාඩේ ඉගෙන ගොඩක් ඉස්සර කාලේ ඒ කියන්නේ මිට අවුරුදු ගොඩක් පරණ කාලේ අපේ ආවර්තකයක් තිබුණේ නැහැ නේ පීරියඩ් ටේබල් එකක් තිබුණේ ඒ කාලේදී මූලද්‍රව්‍ය එලිමන්ට්ස් ටික වෙන් කරලා හඳුනා ගන්න පාවිච්චි කරා ලෝහ අලෝහ වර්ගීකරණ. ඒ කියන්නේ ලෝහ ලක්ෂණ තියෙනවා ලෝහ ගණයටත් දාම අලෝහ ලක්ෂණ තියෙනවා අලෝහ ගණයටත් දාලා තමයි වෙන් කරගත්තේ. හරි. පස්සේ කාලෙක සමහර ඒවා තිබ්බ ලෝහය අලෝහය දෙන්නගේ අතරමැද ඒවා තියෙනවා. දැන් උදාහරණයක් ලෝහ කියන ඒවා විදුලි සාමාන්‍ය කරනවානේ. ඊළඟට අපි අලෝහයක් විතර ගණන් ගන්න මිනිරම් කියන එක ග්‍රැෆයිට් එක. හරිද? මේ ග්‍රැෆයිට් වලින් විදුලි සාමාන්‍ය කරන්න පුළුවන්. අන්න ඒ වගේ අප්සෙට් වැඩ වුණා. ඉතින් ඒ හැම තේරුම් ගත්ත විද්‍යාඥයෝ ලෝහ අලෝහ වර්ගීකරණය ඉතර හරියන්නේ නැහැ. ඉතරම සාර්ථක නැහැ කියලා. පස්සේ මට අබරයින් ත්‍රික වර්ගීකරණය, නිව්ටන්ගේ අෂ්ටක වර්ගීකරණය, මෙන්ඩලිෆ් වර්ගීකරණය ඊට පස්සේ අපි දැන් ඉගෙන ගන්න නූතන ආවර්තක දක්වා ඕක ඩෙවලොප් වෙ ටික ටික වෙලා තියෙනවා. ඔතන ලොකු කාර්යභාරයක් ඉටු කරා මෙන්ඩලිෆ්. හරිද? එයා තමයි සෑහෙන දුරට හොඳ නිවැරදි මාවතකට මේක ගත්තේ. හරි. ඒකවල මේක උගන්නන හේතුව ඔයාලගේ දැන් අපි සාමාන්‍ය ඉස්සර සිලබස් වලදී මෙච්චර දුරට කියලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ රිසෝස් බුක් එකේ මෙන්න මේවා තියෙනවා. ඩබල් රයිට් ත්‍රික වර්ගීකරණය, නිව්ටන්ගේ අෂ්ටක වර්ගීකරණය, මෙන්ඩලිෆ් වර්ගීකරණය මේවා තියෙනවා තමයි උගන්නන්නේ. හරිද? හරි. ස්ටාර් මාක් එකක් දාලා ලියන්න. ස්ටාර් මාක් එකක් දාලා ලියන්න. ප්‍රාග් රසායන විද්‍යාව විභාගයේ සිට ප්‍රාග් රසායන විද්‍යාව විභාගයේ සිට ප්‍රාග් එක ගොඩක් ඉස්සර කියලා කිව්වද? ප්‍රාග් රසායන විද්‍යාව විභාගයේ සිට ප්‍රාග් රසායන විද්‍යාව විභාගයේ සිට විද්‍යාවේ දියුණුවත් සමග විද්‍යාවේ දියුණුවත් සමග හඳුනා ගන්නාලද මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමක් හඳුනා ගන්නාලද මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමක් හේතු කොටගෙන හඳුනා ගන්නා මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමක් හේතු කොටගෙන එක් මූලද්‍රව්‍ය පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කිරීම අපහසු වන බැවින් එක් මූලද්‍රව්‍ය පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කිරීම අපහසු වන බැවින් සමාන ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය එක් කොටස් වලට වෙන් කරමින් මූලද්‍රව්‍ය වර්ගීකරණය කරන ලදී. හරි. හරි චූටි මාතෘකාවක් ලියා ගන්න මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය. මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය. හරි ගොඩක් අපි සාමාන්‍යයෙන් සාක්ෂි සහිතව ගොඩක් ගන්න පුළුවන් ওই පළවෙනි එක නම් විතර ලෝහවල වර්ගීකරණය තමයි. හරි. හරි. ඒකට ස්ථාමක දාලා ලියන්න. දැන් මුල්ම වරට මූලද්‍රව්‍ය වර්ගීකරණය කරන ලද්දේ
ලෝභ සහ අලෝභ ලෙසයි. හරිද? හරි. ඒ කරලා අංක බලට දාගෙන ඉන්න අංක එක දාන්න ලෝභ අලෝභ වර්ගීකරණය අපි වර්ගීකරණය පහක් විතර තියෙනවා. ඒ ටික වෙනම ලිස්ට් එකක් ගන්න පස්සේ එක එක වෙනම කතා කරගෙන යමු. අංක 1 යන්න ලෝභ අලෝභ වර්ගීකරණය ලෝභ අලෝභ වර්ගීකරණය ලෝභ අලෝභ වර්ගීකරණය හරිද? දෙවෙනි එක ලියන්න දබරයිනගේ ත්‍රික වර්ගීකරණය ඩබල් රයිනගේ ත්‍රික වර්ගීකරණය ඩබල් රයිනගේ ත්‍රික වර්ගීකරණය තුන්වෙනි එක ලියන්න නිව්ලන්ගේ අෂ්ටක වර්ගීකරණය නිව්ලන්ගේ අෂ්ටක වර්ගීකරණය හතරවෙනි එක ලියන්න මෙන්ඩලිස්ගේ වර්ගීකරණය මෙන්ඩලිස්ගේ වර්ගීකරණය පස්වෙනි එක ලියන්න නූතන ආවර්තය නූතන ආවර්තය හරි ඒ කරලා පළවෙනි මාතෘකාව ලියන්න ලෝහ අලෝහ වර්ගීකරණය. ඉතින් මේක නම් තේරෙනවනේ. ලෝහ ලක්ෂණ ටික වෙනම ගත්තා. අලෝහ ලක්ෂණ ටික වෙනම අරගෙන ඉවරලා මේ වගේ කැටගරි ටික දාගෙන නැත්නම් ලෝහ ලක්ෂණ ටික වෙනම ඊට විතරක් අරගෙන ඒ ලක්ෂණ ටික මූලධන ටික වෙනම ගත්තා. මුද්‍රණ විතර ගන්න පුළුවන් කවුද? ඇලුමිනියම්. හරි ලෝහ ලක්ෂණ විතර ගන්න ඕනද? ඉහළ ඝනත්වයක් පවුනසාවක. ඒක පොදු දේවල් ටිකක් විතර කියන්නේ හරි ඉහළ ඝනත්වයක් තියෙනවා. ආයි ද්‍රවාංක තාපමාන මෙයාලගේ වැඩි නේ. ආයි තමයි ලෝහය බිම වෙනවාම යාට ලාක්ෂණික අර ඇදෙන සුළු සවුන්ඩ් එකක් එනවා නේද? සද්දයක් එන්නේ. ආ විශිෂ්ටතා ප්‍රදානය ගොඩක් වැඩි. තව දිලිසෙන සුළු පුෂ්ඨයක් එහෙම තියෙනවා. හරි. එහෙනම් ඉහළ ආහාර සහ එහෙනම් තාන්න ආහාර තන්නකාවක් පවතින කියලා කියන්න පුළුවන්. කම්බියක් උන්තර අදින්නේ පුළුවන් නේද? ඔය වගේ දේවල් තමයි ඉතින් ගන්න පුළුවන්. තාප සම්නායකතාව, විදුලි සම්නායකතාව තමයි ඉතින් යාලගේ ලාක්ෂණික ලක්ෂණ විදිහට ගන්න පුළුවන් ලෝක පැත්ත. අලෝහ කියලා කියන්නේ මේවා නොදක්වන ඒවා විදිහට ගන්න පුළුවන්. හරිද? මේක එච්චරම හොඳ එකක් නෙමෙයි. හරිද? ඒ කාලේ හිට විද්‍යාවේ දිනුවා සමග ටික ටික ඩෙවලොප් වුණා. ඉතින් ගොඩක් විශ්වවිද්‍යාල මේ විදිහට තමයි මුල්දරව ඉලෙමන්ට්ස් ටික එහෙම අපි වෙන් කරගත්තේ. පස්සේ කාලෙදී මේක ඉතර මුන්දක් මේ කියලා තේරුණා. හරි. කියන්න ලෝහල වර්ගීකරණය පළවෙනි ස්ථානක ඉඳලා කියන්න විද්‍යාඥයන් විසින් ලෝහ වලට ලාක්ෂණික වූ විද්‍යාඥයන් විසින් ලෝහ වලට ලාක්ෂණික වූ ලක්ෂණ සමූහයක් ලෝහ වලට ලාක්ෂණික වූ ලක්ෂණ සමූහයක් හඳුනා ගන්නා ලද අතර විද්‍යාඥයන් විසින් ලෝහ වලට ලාක්ෂණික වූ ලක්ෂණ සමූහයක් හඳුනා ගන්නා ලද අතර එම ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය ලෝහ ලෙසද එම ලක්ෂණ නොපවතින මූලද්‍රව්‍ය අලෝහ ලෙසද නම් කරන ලදී.
හරිද? හරි පොඩි මාතෘකාවක් ලියන්න ලෝහ ලක්ෂණ. ලියන්න. එහෙම තමයි ලෝහ වලට ලක්ෂණ කියලා දාන්න. 8ක් විතර තියෙනවා. ඒ වගේම වල පොඩි කාලේ දැන් පාඩම් කරන දේවල්. මම හිතනවා ඔයාලා 7 වසරේ පොඩි පරිසරය කියලා පාඩමක් තියෙනවා නේද? පොඩි කාලේ නේ 5 වසරේට කලින් වුණා නේ 4 5 පන්තිලම තියෙන්නේ. ඒ කාලේම තුවා තියෙන මාර්කේ. හරි ලියන්න ලෝහ වලට ලාක්ෂණික වූ ලක්ෂණ. ලෝහ වලට ලාක්ෂණික වූ ලක්ෂණ පොඩි මාතෘකාවක්. හරිද? ඒ කරලා අංක 1 ලියන්න. පළලට ලියාගෙන යන්න. ලියන්න අංක 1 ලියන්න. ඉහළ ඝනත්වයක් පැවතීම ඉහළ ඝනත්වයක් පැවතීම ඉහළ ඝනත්වයක් පැවතීම දෙවෙනි එක ලියන්න ඉහළ ද්‍රවාංක සහ තාපාංක පැවතීම ඉහළ ද්‍රවාංක සහ තාපාංක පැවතීම ඉහළ ඝනත්වයක් පැවතීම ඉහළ ද්‍රවාංක සහ තාපාංක පැවතීම තුන්වෙනි එක ලියන්න ඉහළ තාප සම්මායකතාවයක් පැවතීම. ඒ කියන්නේ රස්නේ හොඳට අහු වෙනව නේද? ඉහළ තාප සම්මායකතාවයක් පැවතීම ඉහළ තාප සම්මායකතාවයක් පැවතීම හතරවෙනි එක ලියන්න ඉහළ විදුලි සම්මායකතාවයක් පැවතීම ඉහළ විදුලි සම්මායකතාවයක් පැවතීම ඉහළ විදුලි සම්මායකතාවයක් පැවතීම පස්වෙනි එක ලියන්න ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් පැවතීම ලියන්න ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් පැවතීම මේව තේරුම් ගන්න දේවල් නැති මොනවද තේරෙනවනේ ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් පැවතීම ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් පැවතීම හයවෙනි එක ලියන්න දිලිසෙන සුළු පෘෂ්ඨ පැවතීම දිලිසෙන සුළු පෘෂ්ඨ පැවතීම දිලිසෙන සුළු පෘෂ්ඨ පැවතීම හරි ඊළඟ එක ලියන්න හත්වෙනි එක ලියන්න ඉහළ ආහනතාවයක් සහ ඉහළ ආහනතාවයක් සහ සිග්නල් අවුත් නැහැ හරිද ආහනතාවය කියලා කියන්නේ හොඳට තලන්න පුළුවන් කියන එක තලන්න හොඳට කැඩෙන්න තදිලා යනවා කියලා කියන්නේ පන්තාවය කියලා කියන්නේ අර කම්බයක් වගේ අපිට අදින්න පුළුවන් හරිද හරි අටවෙනි එකේ අවසන් ලියන්න ගැටීම් වලදී ලාක්ෂණික හඬක් නැගීම ගැටීම් වලදී ලාක්ෂණික හඬක් නැගීම හරිද ඇත්තටම ඔයදී ඉතින් හොඳ දේවල් නෙමෙයි නේද? ඒ කියන්නේ දැන් කාබන් එක ගත්තොත් එimhe යාලා ග්‍රැෆයිට් එක ගත්තොත් එimhe යාලා විදුලි සමනය කරනවා. ඉතින් ඒ වගේ අප්සෙට් වල තියෙනවා උඩ යාලා කියන අර අලෝහයක් වුණාට යාලා ලෝහ ලක්ෂණ දෙන හන්දේ මේක ඉච්චර පොඩ දෙයක් නෙමෙයි නේද? සමහර අලෝහ තියෙන ඉතින් නිවහන්නම අර ලාක්ෂණික සවුන්ඩ් එකක් වේවත් එහෙම ඒවා තියෙනවා හරිද? ඉතින් ඒ හන්ද මේක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි හරිද? අවසානට වෙනම ස්ටාර් මාක් එක කරලා වෙනම නිල් පැනල් ලියන්න. කාබන් වලින් මූලද්‍රව්‍ය කාබන් මූලද්‍රව්‍ය කරගොල්ලට ඒවාට කාබන් වලින් මූලද්‍රව්‍ය කරගොල්ලට ඒවාට ඉහළ තාප සම්මායකතාවයක් ඉහළ තාප සම්මායකතාවයක්
ඉහළ විදුසන්නායකතාවයක් වැනි ඉහළ තාප සන්නායකතාවයක් ඉහළ දුසන්නායකතාවයක් වැනි ලෝහ ලක්ෂණ පවතින නමුත් තන්හිතාවයක් ආහන්නතාවයක් වැනි තන්හිතාවයක් ආහන්නතාවයක් ඊළඟට යන්න ක්‍රමවත් දාලා ලාක්ෂණික හඬක් වැනි ලෝහ ලක්ෂණ නොපවතී. හරිද? ඊළඟට තමයි දාලා යන්නේ එබැවින් කාබන් වලින් මූලද්‍රව්‍ය ලෝහ හෝ අලෝහ ගණයට අයත් නොවන බැවින් මෙම වර්ගීකරණය ප්‍රතික්ෂේප විය. හරිද? හරි ඊළඟ කියලා යන ඩබල් අයිනිකේ ත්‍රික වර්ගීකරණය. හරි අහන්න මේ ඩබල් අයිනික කියලා කියන්නේ එයා කියනවා දැන් උදාහරණයක් මෙන්න මෙතන බලන්න හරිද? ලිතියම් සෝඩියම් පොටෑසියම් ඉන්නේ හරිද? මම ගන්නවා ලිතියම්ගේ පරමාණු ක්‍රමාංකය කීයද? එයාගේ 3යිනේ. ඊළඟට පොටෑසියම් පරමාණු ක්‍රමාංකය 19 නේද? හරිද? මෙයා කියලා කියන්නේ සලකන්නද මොකක් හරි මූලද්‍රව්‍ය දෙකක. ඒ කියන්නේ අපි ගමු ලිතියම් සහ සෝඩියම් කියන දෙන්න. සලකන්නද මූලද්‍රව්‍ය දෙකක පරමාණු ක්‍රමාංක දෙන්නක එකතුව. ඒ කියන්නේ කවුද? පරමාණු ක්‍රමාංක දෙන්නක එකතුව කියන්නේ 3 19 නේද? මෙන්න මේ දෙන්නගේ එකතුව හරියට අර්ධයක් දෙකෙන් බෙදලා පස්සේ එන එක්කෙනා නයිට්‍රජන් ඒ කියන්නේ 11 හරිද? මෙයා කියනවා 11 මූලද්‍රව්‍ය මෙතන තියෙන හරිද? මෙයා කියනවා මොකක් හරි මූලද්‍රව්‍ය දෙකක පරමාණු ක්‍රමාංක දෙන්නක එකතුව. ඒ කියන්නේ 3 සහ 10 දෙන්නක එකතුව දෙකට එකතු කරලා ඒක යාගේ මාත්‍රයක්. ඒ කියන්නේ යාගේ හරිය දෙකට බෙදලා පස්සේ එන අගය දරන මූලද්‍රව්‍ය. ඒ කියන්නේ 11 දරන මූලද්‍රව්‍ය කියන නයිට්‍රජන්. අන්න එයාට ලිතියම් සහ පොටෑසියම් කියන දෙන්නගේ අතරමැදි ලක්ෂණ තියෙනවා කියලා කියනවා. හරිද? ඔන්න මම තව උදාහරණයක් ගන්නවා බෙරිලියම් ගත්තොත් එයාගේ 14 නේ යාගේ පරමාණු ක්‍රමාංකය. කැල්සියම් ගත්තොත් යාගේ පරමාණු ක්‍රමාංකය 20යි. හරිද? එතකොට 20 දාන 4 බෙදීම 2යි කියලා කියන්නේ 20යි 4 24 දෙකට බෙදුවම 12යි. 12යි කියලා කියන්නේ මැග්නීසියම් නේද? මෙහි ඒ කියන්නේ මෙයා කියන විදිහට මෙන්න මෙතන තියෙන බෙරිලියම් සහ කැල්සියම් කියන දෙන්නාගේ මූලද්‍රව්‍ය දෙන්නාගේම ලක්ෂණ වල මධ්‍යමයේ විදිහක් කියන්නේ බෙරිලියම් වල ලක්ෂණ සහ කැල්සියම් වල ලක්ෂණ වල අතරමැදි යකයක් වගේ තියෙනවලු මැග්නීසියම් එකේ. යන්තාතුරකට මේ කියන කාරණේ හරි. හැබැයි ඒක හරියටම එච්චර මුද දෙයක් නෙමෙයි. හරිද? දැන් උදාහරණයක් ලිතියම් සහ පොටෑසියම් ගත්තාම නයිට්‍රජන් කියලා කියන වායුව. ස්වභාවයේ වායුවක් වගේ තියෙන හරිද? දෙහිම ගත්තාම එච්චරම හරි නැහැ මේ කියන කාරණා. හැබැයි සමහර දේවල් ටිකක් විතර හරි. හරි. ඒ කියන්නේ නියම කියන්නේ ගොඩක් ඉස්සරට කියන්නේ මේ කාරණා ටික.
හරි. ලියන්න ස්ටමක් දාලා ලියන්න. ඩබරයින් එකේ අදහසට අනුව ඩබරයින් එකේ අදහසට අනුව ඩබරයින් එකේ අදහසට අනුව සලකන ලද මූලද්‍රව්‍ය දෙකක ඩබරයින් එකේ අදහසට අනුව සලකන ලද මූලද්‍රව්‍ය දෙකක ඩබරයින් එකේ අදහසට අනුව සලකන ලද මූලද්‍රව්‍ය දෙකක පරමාණුක ක්‍රමාංකවල මධ්‍යස්ථ අගය පරමාණු ක්‍රමාංකවල මධ්‍යස්ථ අගය පරමාණු ක්‍රමාංකවල මධ්‍යස්ථ අගය පරමාණුක ක්‍රමාංකයේ ලෙස දරන මූලද්‍රව්‍යයට මධ්‍යස්ථ අගය පරමාණුක ක්‍රමාංකයේ ලෙස දරන මූලද්‍රව්‍යයට මධ්‍යස්ථ අගය පරමාණු ක්‍රමාංකයේ ලෙස දරන මූලද්‍රව්‍යයට සලකන ලද මූලද්‍රව්‍ය දෙකෙහි ලක්ෂණ වලට අතරමැදි ලක්ෂණ පවතී. හරි උදාහරණ ටික දාන්න මේ සෙට් එක ලියන්න. හරි එතකොට මෙන්න මේ තුන් එක අපි කියනවා ඩබරයින් ට්‍රිකර් කියලා. ලිතියම් සෝඩියම් පොටෑසියම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ඕඩර් කියනවා ට්‍රිකර් කියලා. ඒක එච්චරම හරි නෑ හරිද? එච්චරම ක්වොලිටි නැහැ මේක. ඒ කාලෙට හොඳ සෑහන බර ගණන් වලට මේක හොයාගන්න. හරි වැඩේ කියන්නේ දැන් මෙතන අපි දැන් වර්ගීකරණය කියලා කියන්නේ සමාන ලක්ෂණ තියෙන එක සෙට් එකකට දානවානේ. වැඩේ කියන්නේ අපි දැන් ටික ටික විද්‍යාව දිනවස් ගමන් මූලද්‍රව්‍ය එකිනෙක හොයාගන්න ප්‍රමාණය වැඩි වෙනවනේ. දැන් මූලද්‍රව්‍ය 100ක් 200ක් විතර හොයාගත්ත කාලෙක නේ 200ක් තාම හොයාගන්නේ නැහැ නේද? ඒ වගේ වැඩි ප්‍රමාණයක් හොයාගන්න කාලෙකදී වෙන්නේ අපිට ත්‍රික වැඩි වෙනවා නේද? තුනේ සෙට් වැඩි වෙනවා. එතකොට ඒක එතරම් හරිය නැහැ නේද? ඒ හන්ද මේක ප්‍රතික්ෂේප වෙලා යනවා. හරි ඔයාලා මේ ලක්ෂණ ටිකක් දාගන්න 3 දන 19 වෙද්දාම 11 ආවා. ඊට පස්සේ 20 දන 4 12ක් නේ ආවේ. ඒක ලියා ගන්න. මොකද මේවත් නිව් සිලබස් එකට ටිකක් හොඳට මට්ටම කම් දාලා තියෙන දේවල්. ඉස්සර සිලබස් එක කරන්නේ නැති වුණාට ඔයාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේකේ ප්‍රශ්නයක් අහන්නත් බැරි කමක් නැහැ. අහුවොත් එහෙම එක MCQ එකක් හොයගෙන ගන්න කෙලින්ම ලකුණු 100න් එකක්. හරි ලකුණු 100න් එකක් කරගෙන ඔයාලා ඉංජිනේරින් යන්න හිටපු ළමෙන් සමහරලාට ඊට ෆිසිකල් සයන්ස් යන්න වෙන්න පුළුවන්. හරිද? සමහර ෆිසිකල් සයන්ස් යන්න හිටපු ළමෙන්ට මේ MCQ කරොත් ඔයාලට උන්න ඉංජිනේරින් යන්න පුළුවන් වෙන්න පුළුවන්. හරිද? සමහර ඉංජිනේරින් සිලෙක්ට් වෙලා අඩුපත් යන්න පුළුවන්කම තියෙනකොට ඔන්න සමහර දෙනෙක්ට වන්න පුළුවන් රෝණ ඉංජිනේරින් ෆැකල්ටි. හරි සමහරට මේ MCQ එක කරපු නැති හැම වෙන්න පුළුවන්. හරි ඒ හැම දෙයක් ගැනම සෑහෙන සැලකිල්ලෙන් කරන්න. හරි සමහර ළමයි ඉන්නවා අපිට ඕන දෙයක් සිස්ටම් අවයි ඉන්නවා. දැන් මේ කට්ටිය ඒ කියන්නේ මේ කට්ටිය කියන්නේ මේ කාලේ තමයි ඉතින් යාළුවගේ දැන් ලබන මාසෙ ඊළඟ මාසෙ එක්සෑම් තියෙනවනේ. තාම සිලබස් එක ඉවර නැහැ. අති බහුතරයක් ළමයි. හරි ඉස්කෝල වලින් ඔක්කොම අයින් කරලා තියෙනවා. උගන්වන්නේ නැහැ කොහොමද? ක්ලාස් එක ගත්තොත් එහෙම ක්ලාස් වල වැඩ කරන්න දෙයක් නැහැ. අන්තිමට ඉතුරුලා තියෙන්නේ විදුලි සාකේ. හරිද? ඒ කියන්නේ 13 වෙනි පාඩමයි 14 වෙනි පාඩම ඊට පස්සේ 12 වෙනි පාඩම කියන්නේ සම්මුතිතාවයේ අන්තිම කැරට් එකේම විභාග අධ්‍යයනයෙන් වැදගත් පාඩම් ටික හොඳටම ඉතුරු වෙලා තියෙන කරගන්න බෑ. දැන් හරිද? ලබන මාස අන්තිමට හරිනම් ලබන මාසේ කොට සිලබස් එක ඉවර කරන්න ඕනේ. විදුලි සාහනයෙන් මුලින්ම පටන් ගත්තොත් දවස් 4ක් මදි කරන්න. හරිද? නෝට් එක ලියලා කරොත් එහෙම ටියුට් එකකින්වත් කරොත් දවස් 4කින්වත් කරගන්න පුළුවන්. ඒකට අනිත් පාඩම් තියෙනවානේ. සමහර සර්ලා පරිසරය කියන්නේ හැම සර්ලා නැහැ. හරිද? ඒ කියන්නේ කර්මාන්තරික කරලා පරිසරය ඉතුරු කරනවා. හරිද? ඒ වගේම කියන්නේ මාර වැදගත් ගන්න. පරිසරයෙන් වෙනම රචනාවක් තියෙනවා. කර්මාන්ත පරිසරයෙන් ලොකු රචනාවක් වෙනම වෙනවා. ලේසිම ප්‍රශ්න රචනා පිළිගන්න කියලා. අන් දෙවෙනියට ඕගනික් එක කරලා ඊට පස්සේ විදුලි සාහනය ගාන කරලා අනිත් පැත්ත ඒකට ටයිම් ගොඩක් ඉතිරි වෙනවා. හරිද? මේ රචනා තුන කරාට පස්සේ දැන් රචනාහිර පැය වායක හම්බෙන්නේ. ඒතකොට මේ පැය වාගේ ප්‍රශ්න තුනකට හරිනම් පැය එකමාරක්. නමුත් මුලින්ම කර්මාන්ත කරලා ඊට පස්සේ ඕගනික් කරලා විදුලි සාහනය කරොත් එහෙනම් පැය වාගයක් හැම ප්‍රශ්නයකටම පැය වාගයක් කියන්නේ නැහැ. ගොඩක් අඩු විනාඩි 5 10 අඩු කරගෙන එන්න පුළුවන්.
ඒ අඩු වෙන කාලේ ඔයාලට වෙන මොකක් හරි ප්‍රශ්නයකට යොදවන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් එහෙම ගත්ත වෙලාවකට මේව ගන්න පුළුවන්. ඉතින් ඒ හන්දා හරි ළමයි සෑහෙන මෙහෙම වෙලා තියෙනවා 2020 ළමයි ටික. ඒ ළමයි ටික සෙකන්ඩ් එකක් කරන්න උනත් තියෙන මාස කීයද? ළමනවා දෙක 2021 අගෝස්තු එක්සෑම් එක කල්යන්නේ නැහැ. ඒ හන්දේ ඒ ළමයිට තව මාස 7ක්වත් නෑ. ඒක රිසල්ට් සාමාන්‍යයෙන් රිසල්ට් එන්නේ අගෝස්තු ජනවාරි වගේ රිසල්ට් එන්නේ. ඒක හැමත දෙසැම්බර් අගනේ ගොඩක් වෙලාට එන්නේ දෙසැම්බර් 25 30 අතර. මත්තර කාල සීමාව කපුනට පස්සේ තමයි රිසල්ට් එන්නේ. බොහෝ විට 100ට වගේ තමයි රිසල්ට් එන්නේ වෙන අවුරුදු වල. දැන් වෙලා තියෙන්නේ මාස දෙකකට පස්සේ එක්සෑම් ලියන්න. ඒතකොට රිසල්ට් එන්නේ ජනවාරිත් නෙමෙයි පෙබරවාරිත් නෙමෙයි. සමහර විට පෙබරවාරි අන්තිමම මාර්තු මුල වගේ වෙයි. එතකොට හිතන්නකො ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ හබල් සෙකන්ඩ් චෙක් කරන ළමයෙකු කොහොමද එහෙම ඉස්සර නම් ජනවාරි වල රිසල්ට් වලට මාස 7ක් තිබ්බා. දැන් මාස 7කුත් දැන් මාස 5යි. මාස 5ෙන් කොහොමද කරන්නේ කියන්නේ? හරි එහෙනම් මාරම අවුල් වෙලා තියෙන්නේ. ඊළඟට තර්ඩ් එකක් කරන්න ඕන ඒත් ඒ වගේ. හරිද? ඒ හන්දා ඊළඟටත් එහෙම වුණා. ඔයාලට මොනවද දන්නේ නැත්නම් පුළුවන් තරම් තියෙන කාලය ඇතුළත ඔක්කොම ටික පාඩම් කරලා ඉවර කරගන්න. හරිද? මෙහෙමයි හරිද? ඔයාලා හොඳ ඒකක් මේකක් ගන්න විශේෂයෙන් බයෝ කරනවා. හරිද? ඔයාලට හරි අමාරුයි මේ තියෙන තරංකාරී ළමයි අද වැඩි ප්‍රමාණයක් දෙන කැම්පස් ගන්න ප්‍රමාණයට ඉන්ජිනියරිං වලට වඩා තරංකාරීත්වය වැඩි. අද දැක්කේ ගොඩක් ඉන්නවා. එතකොට මාර අමාරු බයෝ වල මෙඩිසින් යන හරිද? ඒ කියන්නේ සමහර කට්ටිය හරි අදාරතරක් කරන කට්ටිය ඉන්නවා. තර්ඩ් එක කරන්නේ තව අවුරුද්දක් ඉඳලා ඒක ෆෝර්ත් එක නේද? ඒක තර්ඩ් එක කරන අවුරුද්දක් අයින් කරලා තර්ඩ් එක කරනවා. ෆෝර්ත් එක කියලා කොහොමද? එහෙම කරලා සමහර කට්ටිය මාර ෆයිට් එකක් දෙනවා මෙඩිසින් යන හරිද? ඉතින් ඒ හැම මෙඩිසින් දෙක කැම්පස් යනවා හරිද? සාමාන්‍යයෙන් කලම්බෝ පේරේ සහ ජපුර හරිද? සාමාන්‍ය මාර අමාරු යන්න ඇතුළට හරිද? ලොකු සෙඩයක් ඕනේ සමහර වෙලාවට සමහර දිස්ත්‍රික්ක එකකින් මම සයින්ස් වල එකක් පුතේ සමහර වෙලාවට සමහර දිස්ත්‍රික්ක එකකින් එක ළමෙක් හෝ දෙන්නෙක් විතරයි යන්නේ. හරිද? ඒ හන්දා ඒක මාරව තරංගාරිතයක් ඉන්නේ සෑහෙන වැඩ කරන්න හරිද? ඒ වැඩ කරන එක මුලින් දැන් වැඩ කරන්න. දැන් ඔයාලා ටික ටික අපි කියනකොට ටික ටික ඔයාලා හිමින් හිමින් වැඩ කරන්න පටන් ගන්න බෑ. දැන් කල් ගිහින් තියෙන හරිද? දැන් මාස 8ක් මාස 8යි කියලා කියන්නේ ඒ ලෙවලට ක්‍රැකර් වැඩිලා තියෙනවා. වැඩිලා නැත්තම් කරන්න දෙයක් නැහැ ඉතින් හරිද? එතකොට අර ඒ කැපැසිටි එක නැහැ. ඒක හැදෙනකොට අනිත් ළමයට ගිහිල්ලා තියෙනවා. හරි. ඉස්තාමක් කරලා ලියන්න. මෙවැනි මූලද්‍රව්‍ය ත්‍රිත්වයක් මෙවැනි මූලද්‍රව්‍ය ත්‍රිත්වයක් මෙවැනි මූලද්‍රව්‍ය ත්‍රිත්වයක් ඩබරයිනීය ත්‍රිකයක් ලෙස හඳුන්වන අතර 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 මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමේදී මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමේදී මූලද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වීමේදී ත්‍රික සංඛ්‍යාවද වැඩි වෙන බැවින් ත්‍රික සංඛ්‍යාවද වැඩි වෙන බැවින් මෙම වර්ගීකරණය ප්‍රතික්ෂේප විය. මෙම වර්ගීකරණය ප්‍රතික්ෂේප විය. හරි. ටංකල් හබ පොතේ ලියපු ටික කොහොම නෝට් එක බලාගෙන ඉන්න බීමින් අද ටික බලන්න කොන්ට්‍රෝල් මං කල ඒ ටික ගණන් ටික ඉඳලා බලාගෙන ඉන්න. හරි මොලේක කරන්නේ. හරි එනකොට නිවුලන්ගේ අෂ්ටක වර්ගීකරණය හරිද? මාතෘකාව වල නිවුලන්ගේ අෂ්ටක වර්ගීකරණය. මේකත් ටිකක් විතර දැන් ටික ටික ඇඩ්වාන්ස් දෙන තමයි වර්ගීකරණ ටික යන්නේ හරිද? හරි මේකද කියන්නේ අපි ගන්නකෝ මම ගන්න හවුද සෝත වඩාරු මම ගන්නවා මෙන්න මේ අපේ ලිතියම් හරිද?
නිව්ටන් කියලා කියනවා යම්කිසි මූලද්‍රව්‍යයක් නම් කරලා එයාගේ ඉඳලා හතක් ගියාම ඒ කියන්නේ බෙරිලියම් බෝරෝන් කාබන් 3යි නයිට්‍රජන් 5යි ඔක්සිජන් 6යි ක්ලෝරින් 3යි ක්ලෝරින් 7යි හත්වෙනි මූලද්‍රව්‍ය කියන්නේ සෝඩියම් නේද? ආනෝ නිව්ටන් තමයි ඔය බේස් එක ගහන්නේ මෙන්ඩලිෆ්ටත් කරලා නිව්ටන් තමයි ආර්ථවකට ලොකු ආරම්භයක් දෙන්නේ. හරිද? නිව්ටන් කියනවා යම්කිසි මූලද්‍රව්‍ය සෙට් එකක් පිළිවෙලට යාළගේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලිතියම් වඩා ලිතියම් කියන්නේ 2යි බෙරිලියම් 3යි බෝරෝන් 4යි කාබන් සෝරි ලිතියම් 2යි බෙරිලියම් 3යි ලිතියම් 3යි බෙරිලියම් 4යි බෝරෝන් 5යි කාබන් 6 නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් පොටෑසියම් කැල්සියම් හරි විතර නැකම දෙකේ ඉඳලා වැඩි කරන විදිහට දීලා දෙන්නේ මූලද්‍රව්‍ය 18ක් හරිද හයිඩ්‍රජන් වල හිමින් ගන්න හැ. ඒතර ඒකට හේතුවකුත් තියෙනවා. ඔහොම මම කරාට පස්සේ මෙතන පොඩි අඩුපාඩුකුත් වලට පේනවා. ඒක හොඳට බැලුවොත් මෙතන නැහැ උච්ච වායු ටික නැහැ. ඒක 8 වෙනි එක්කෙනා නැහැ. 8 වෙනි මූලද්‍රව්‍ය 8 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය මෙතන නැහැ. ඒක නිව්ලන්ගේ කාලේ ඒව හොයාගන්න තිබුණේ නැහැ. හරි මෙයා කියනවා මෙන්න මේ වගේ පිළිවෙලට පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විදිහට මූලද්‍රව්‍ය ටික ලියලා එක මූලද්‍රව්‍යයෙන් පටන් අරන් මූලද්‍රව්‍ය හතක් ඒ කියන්නේ හත් වෙනි මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ලිතියම් වලට පස්සේ හම් වෙන හත් වෙනි මූලද්‍රව්‍ය කියන සෝඩියම්නේ. මෙන්න මේ දෙන්නගේ ලක්ෂණ සමානයි. ඔයාලා දන්නවා හරණියම කියන කාරණේ. ඔයාලා දන්නවා ආවර්තක වඩුවේ ලිතියම් වලට පස්සේ සෝඩියම් යට තියෙන්නේ. එක කාණ්ඩයක තියෙන්නේ නේද? හරි. අහන්න හරි ඊට පස්සේ මෙයා කරන වැඩි හරි. අපි ගමුකෝ ලිතියම් වලට පස්සේ සෝඩියම්. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 කියන පොටෑසියම්. ඔන්න සෙට් එකක් හරි 8ක් හරි. ඊට මම තව එක්කෙනෙක් ගන්නවා මම ගන්නවා නිල් පාට ගන්නවා හරි. බෙරිලියම් ගන්නවා මම ත්‍රිකෝණයක් වගේ පළවෙනි හරි ගමන් හරි. ඔන්නම බෙරිලියම් ගත්තා. බෙරිලියම් වලට පස්සේ 7 වෙනි එක්කෙනා කවුද? එයාට 7 වෙනි එක්කෙනා මෙන්න මෙයා නේද? මැග්නීසියම්. ඊට පස්සේ 7 වෙනි එක්කෙනා කවුද? කැල්සියම්. හරි. හරි. තව එක්කෙනෙක් මම ගන්නවා බෝරෝන්. බෝරෝන් ඊට පස්සේ 7 වෙනි එක්කෙනා ඇලුමිනියම්. මෙතන නැහැ 3 එක. හරිද? එතකොට ඊටු මෙයා කරනවාට ඒ ආන්හිම ආපු ලක්ෂණ තිබ්බ සෙට් එක වෙන වෙනම වර්ග පල්ලට ලියා ගන්න. හරිද? උදාහරණයක් විදිහට මම ගන්නවා ලිතියම් වලට පස්සේ කවුද ලියන්නේ? එයාට අදාළ වෙන සෝඩියම්. ඊට පස්සේ තව කැල්සියම් ඊට පස්සේ අදාළ වෙනවා නේද? ඊළඟට මම ගන්නවා බෙරිලියම්. බෙරිලියම්ට පස්සේ අදාළ වෙන කවුද? මැග්නීසියම් නේද? ත්‍රිකෝණ වලින් අදාළ තියෙන්නේ මැග්නීසියම්. මෙතන අනිත් ඒවා මම අදාළ ලියලා නැහැ නේ. ඊට පස්සේ කවුද සෝරි මෙතන පොටෑසියම් වෙන්න ඕනේ. පොඩි මිස්ටේක් එකක්. පොටෑසියම් හරි බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ඔය වගේ ඔය නිව්ලන්ගේ අෂ්ටක සෙට් එක ලියාගෙන යනවා පල්ලෙට මම හරි ඊට පස්සේ මම ගන්නවා බෝරෝන් ඇලුමිනියම් කාබන් සිලිකන් නයිට්‍රජන් ෆොස්ෆරස් ඔක්සිජන් සල්ෆර් ක්ලෝරින් ක්ලෝරින් 8ක් නෑ හරිද මෙතනින් එහෙම කෙනෙක් නැහැ ඒ කාලේ හොයාගන්න තිබුණේ නැහැ හරිද හරි දැන් ඔයාලට තේරෙනවද ටිකක් විතර අවෘතවගේ පොඩි ෆෝමැට් එකක් ඉල්ලන්නේ තියෙන්නේ නිව්ලන්ට තමයි මේක හොඳට වැඩි සෙට් කරන්නේ මේක බලන් ඉඳලා මෙන්ඩලිෆ් කරන වැඩේ පොර දැන් නිව්ලන්ට තමයි අමාරුම වැඩේ කරන්නේ හරිද මෙන්ඩලිෆ් කරන්නේ මේකට පොඩි පොඩි අඩු වැඩි ටිකක් දාලා ඉවරලා මේක පොඩ්ඩක් ඩෙවලොප් කරලා ප්‍රසිද්ධ කරනවා ඊපස්සේ ආවෘතවගේ අර සොයාගැනීමේ ගෞරවය හැමෙන් මෙන්ඩලිෆ්ට නිව්ලන්ට පව් හරි හරි අස්ථාමාකයන් දාලා යන්න නිව්ලන්ගේ අදහස අනුව ළමයි කියලා කියනවා සර් නෝට් එක ටිකක් හිමින් කියවන්න ඕන. හරිද? හරි මම නෝට් එකේ හිමින් කියනවා කියලා වෙන් කියුවා තමයි හරිද? දැන් නිව්ලන්ගේ අදහස අනුව එවකට සොයාගෙන තිබූ
නිව්ලන්ගේ අදහස අනුව එවකට සොයාගෙන තිබූ මූලද්‍රව්‍ය නිව්ලන්ගේ අදහස අනුව එවකට සොයාගෙන තිබූ මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට සකස් කර පරමාණු ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට සකස් කර පිළිවෙලින් ඒවා අංකණය කරගෙන යාමේදී මූලද්‍රව්‍ය 7කට පසු එළෙන අටවන මූලද්‍රව්‍යයට මුල් මූලද්‍රව්‍යයේ ලක්ෂණ පවතී. හරි ඒ කාලේ උච්ච වායු වාහන තිබුණේ. ඒක 8 වෙනි කාණ්ඩ වාහන තිබුණේ නැහැ. හරිද? අද නම් මාරම ප්‍රශ්නේ මේ මොනවද දාන්නත් නැහැ. මේකට සවුන්ඩ් එක අවුල් වෙනවා. හරිද? මම දැක්ක මොකද මේ පෝස්ට් එක හරි මොකක් නිවුස් එකක් දැක්ක මේ ඉස්සරහට ආයි වහින් නැති කාලයක් එනවා කියලා. හරිද? අපි ගියසදී ගියා ත්‍රිකුණාමලේ ගියා. කොළඹ ඉඳලා කිලෝමීටර් 256යි ආයෙත් 256 ඒතකොට 500 කිලෝමීටර් දවසේ 500ක් විතර. හරි. ත්‍රිකුණාමලේ වෙලා විතර නෑ නේද? හරි. එතකොට අපි දැන් ත්‍රිකුණාමලේ යනකොට සාමාන්‍යයෙන් අපි කැම්පස් එකකින් ෆීල්ඩ් වලින් එහෙමනම් සාමාන්‍යයෙන් වටේ යනකොට ගොඩක් වෙලාවට නිලාවෙල් නම් ඉපදව ගිහින් නිලාවෙලකින් තියෙනවා. මොකද මේකේ අවස්ථාවකදී සාමාන්‍ය නිලාවෙල් බීච් එක කියලා කියන්නේ මේ ලංකාවේ තියෙන බීච් වලින් නාන්න හරිය නිදහසේ නාන්න පුළුවන් ගොඩක් හොඳ තැනක්. දැන් සමහර දැන් තියෙන නානකොට සමහරට ගල් වැඩි බීච් එකේ වතුර සැර වැඩි ඇල්ල වැඩි. දැන් ওই කල්පේම කියලා කල්පේ වහනාලේ අර බේසම් වල ඔය කට්ටිය නාන්න. ඒක නාන්න බෑ එතන ඒ ලස්සන ෆොටෝස් ගත්තට හරි අමාරුයි. එතන නාන්න පුළුවන් තරම් ගොඩක් සැරයි මොකද අනිත් මේ දවස්වල වාරණම් කාලේ කියලා කියන්නේ. හරි. එතකොට නිලාවැලි මේ මාරම ක්ලීන් බීච් එක මාරම ලස්සනයි සහ වැල්ල හරි ක්ලීන්. හරි. සහ මේ දැන් සමහරවල්ලාට බීච් එකේ ඇවිදලා යනකොට වැලි එරෙනවනේ. හැබැයි නිලාවැලි එකේ එරෙන්නේ නැහැ. ඒක නිකන් හරි අමුතු මාර ස්පොන්ජ් එකක් වගේ. හරි. ඒක හරි ලස්සන ක්වොලිටි බීච් එකක්. සහ ෂැඩෝ එක ගොඩක් අඩු හන්ද ගොඩක් ඇතුළට අපිට පීනගෙන යන්න පුළුවන්. පීනන්න පුළුවන් ගිලෙනවා හරි අඩු සහ අනතුරු අඩුයි ටිකක් විතර. සහ එතන කෝස්ට් ගාඩ් එකකින් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි එදා ගිහපු දවසේ සාම 6-7 දිනක් විතර හිටියා. එතකොට අර අනතුරක් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒකට ලොකු හැකියාවක් තියෙනවා බේරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් අපිට මතක අපිට සෙක්ෂන් එකක් තියෙනවා ස්විමින් සෙක්ෂන් එක. ඒක කරේ කෝස්ට් ගාඩ් එකෙන්. සාමාන්‍ය ටිකක් ගොඩක් නිදන් කරන්න ඕන එකක් අපිට ගොඩක් ෆ්‍රී කරා යුනිවර්සිටි ළමයි නිසා. තොනේ අපිට මොනවද පුරුදු කරේ මම හිතන්නේ ගාල්ලුව මාතර පැත්තේ විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව නම් පුරුදු කරේ. සාමාන්‍යයෙන් ඒ විරල ආරක්ෂක කෙනෙක්ට මුහුදේලා සෑහෙන දුරක් පීනගෙන ගිහිල්ලා තව කෙනෙක් ඇදගෙන හබව ඒ දුර හබව එන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට ඉන්නේ ඉන්නේ ෆෝස් වලින් අයින් ෆෝස් වල කට්ටිය තමයි මෙතන ඉන්නේ විරල ආරක්ෂක කියලා කියන්නේ. හරිද? කොහොමද ට්‍රින්කෝ මාරම ලස්සනයි මේ දවස්වල සෙනග නැහැ කොරෝනා හන්ද සහ ගෙස්ට් හවුස් එකක් නැත්නම් හොටෙල් වල ප්‍රයිසස් සෑහෙන ගොඩක් ගණන් අඩුයි. ගොඩක් වෙලාවට බුක් කරලා ගියොත් booking.com ඒ වගේ එකකින් බුක් කරලා ගියොත් ගණන් සෑහෙනම අඩුයි. ඒ දින ගන්න 100,000ක ලොකු පර්සන්ටේජ් එකක් අඩු වෙනවා. සාමාන්‍ය වෙනදා රුපියල් 10,000කට විතර තියෙන 24 hours දෙන ප්ලේස් එකක් සාමාන්‍යයෙන් සෑහෙන ගණන් වලට ගන්න පුළුවන්. සෙනග අඩු හන්ද සහ මේ දවස්වල දැන් ඒව ගොඩක් වල ෆොරිනර්ස් වල දෙන ඒවා නේ ලෝකල් කරන්නේ නැහැ. ගොඩක් වල ලෝකල් කරනවා නම් ඒ කරන්නේ යාවල සැටිස්ෆයි වෙනොත් ඒ කියන්නේ මිනිස්සුගේ ක්වොලිටි නම් විතරයි ලෝකල් මිනිස්සුන්ට දෙන්න. අපි ලංකාවේ කට්ටිය දෙන්නේ. හරි. එතකොට ගොඩක් ගණන් අඩුයි. මේ ඔයාලා ඉතින් ඒවා යන්න එපා. දැන් හරි මේ අපි ගිහපු කාලේ මුලින්ම ගියේ කොහොම හරි මෙහිනම් ගිහිල්ලා අපි ට්‍රින්කෝ යනකොට සාමාන්‍යයෙන් දවල් 12 විතර වුණා. ඒතකොට මාරම ඔය පට්ටම ඔක්කොම
ඒ කියන්නේ එළියේ ඉන්නවත් මාරම අවුවක්. ඊට පස්සේ අපි මුලින්ම යන්නේ නිලාවෙල කියලා තේරුමක් නැහැ අපි නාන්න බෑ. හරිද? නැවත් අර ටෙම්පරේචර් එක වැඩි යනවා හරි අමාරු වෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි ඊට පස්සේ කෝණේශ්වරයෙන් යන්න කියලා කට්ටිය කතාවලා ඒ ඊට පස්සේ කොහොම හරි එතන ඒක විදිහට එක සතාව මියුසියම් එකක් ගත්තා ඒකත් බලාගෙන ඊට පස්සේ හවස තමයි අවුරුෙන් මැස්සරපත තමයි මේ ජීවිතේ නාන්න ගියේ. ඒකත් හරිය මොකද මේක ලොකු මේකුත් නැහැ සෙනගක් නැහැ වැඩි. වෙන දවසක් එහෙන සෙනගක් කියලා දැන් කෝණේශ්වර මොනේ හරි සෙනගක් කියනවා. කොහොමද ඉතින් එදා අහිම ආවා. මේ දවස්වල සෑහෙන ගණන් අඩුයි. ඒ කියන්නේ දැන් මොකද වේලි ඉන්නේ ගෙස්ට් හවුස් එකේ වේලි තියෙන හරිය. ඒ හන්ද එකක් ළඟට ගියාම අට්ටි පොර කරනවා ඒවට එන්නේ කියලා හරිය. මොකද මිනිස්සුන්ට මොකද අවුරුදු ගිය අවුරුද්දේ පාස්පෝර්ට් හන්ද කියලා වෙලා ගියා. මේ අවුරුද්දේ තව එකක් මේ වුණා කොරෝනා හන්ද ඊට පස්සේ අවුරුදු දෙකක් විතර හරියට බිස්නස් නැහැ. පාස්පෝර්ට් එකෙන් කියලා වෙලා බිස්නස් ටික හැදිගෙන ආවකට කොරෝනා ආවා. කොරෝනා කියන මේ අවුරුද්දම ඉවරයි. ලබන අවුරුද්දෙත් මැද වගේ එනකන් ඉතින් ඕක ආයෙත් නැහැ කට්ටිය. අර ඒ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ හරිය. හම්බ කරපු එකෙන් තමයි කවුරු ඉන්නවද? වෙන එකක් දැන් ලංකාවේ මිනිස්සු ට්‍රිප් යන ප්‍රමාණය හරි අඩු වෙන ඉතින්. ඒ හැමදේම මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරිද? ඔයාලටත් මේ ප්‍රශ්න දැනෙන දරුණු මට්ටමකට බලපෑවා. කරන්න දෙයක් නැහැ. ඔයාලගේ රිසල්ට් එකට ඒව අදාළ වෙන්නේ නැහැ. හරිද? ඊට ඉස්සෙල්ලාම හරි බේරනවා හරිද? ඔයාලට ඒ ලෙවල් කියන එක ලොකු දෙයක් වුණාට ලොකු දෙයක් තමයි මනුස්සයෙක් ඒ ලෙවල් කියන එක ලොකු දෙයක් වුණාට ඔයාලට සෝෂල් වුණාට පස්සේ ඒක අවුරුදු 25 පැනනට පස්සේ ඒ ලෙවල් කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි බවට පත් වෙනවා කියන එක. ඒක සාමාන්‍ය දෙයක්. හරි. ඒක ඉතින් එහෙම හැම අවුරුද්දකින් විභාග තියෙනවා. එක ළමයෙක්ට ඒක ජීවිතේ පළවෙනි අත්දැකීම වුණාට අනිත් මිනිස්සුන්ට ඒක අදාළ නැහැ. හරි. ගවර්න්මන්ට් එකට ගාණක් වත් දෙන්න බේරවන්න තියෙනවා. දැන් 19 විභාග ලියපු කට්ටිය සිලබස් දෙකකින් ලිව්වේ හරියට ගන්න වැඩ පිළිවෙලක් හරියට දාමු කියන්නේ. හරි. අලුතෙන් ලියපු කට්ටිය පරණ වුණ නඩු කියනවා, පරණ වුණ නඩු කියනවා. මොකද අන්තිමට කරලා මේ පව් ඒ ළමයිට හරි දැන් සමහර ළමයින්ට 3 years අරගෙන වෙනදා යන්න පුළුවන් ළමයින්ට ගිය අවුරුද්දේ ආපු ඒ කරපු දේවල් නම් සමහරවල් 3 years අරගෙනත් යන්න බෑ. හරිද? ඔෂේ පොළම සහ ගම්පහ ඉන්නවා 3 years අරගෙන මෙඩිසින් යන්න බැරි කියලා ළමයි. හරිද? සමහර ළමයි ඉන්නවා දැන් කැලණිකගේ කැලණිකගේ මේ පැත්ත පොළම අනිත් පැත්ත ගම්පහ. හරිද? එතකොට කැලණිකගේ මෙහා පැත්ත එක ඒ තුනක් කරන් කොළඹින් යන්න බැරි වෙලා හැබැයි අර පැත්තෙන් ඒ දෙකයි බී එකට සමහරවිට ගම්පහ යනවා. හරිද? එහෙම ළමයිනුත් ඉන්නවා. මේක හරි හිත එක්ක හරිනම් මේවට සොලියුෂන් එකක් දෙන්න ඕන. හරිද? මොකද අති දක්ෂව කැපිලා යනවා. හරි ඊට පස්සේ ළමයි ඒ ළමයි ටික හිතාගෙන හිටන් ඔළුවේ මිනිසින් හො ඉංජිනේරින් යනවා කියලා තියාගෙන ඒ රිසල්ට් එකක් කියලා යන්න බැරි වුණාම ඊට වඩා අඩු රිසල්ට් එකක් තියෙන ළමයි වෙන දිස්ත්‍රික් වලින් ගියාට පස්සේ කැම්පස් හරිද අර ළමයි හරි පොහොර ඒකට ඕක ගොඩක් හදාන්නේ අතර ඒ දිස්ත්‍රික් දුප්පත් නැත්නම් පහසු ගන්න නැහැ විශේෂ නෝරේලිය ඒ වගේ දිස්ත්‍රික් වලට දෙන්නේ chance එක වැඩි දෙන්නේ රිසල්ට් එක අඩුවෙන් බලන්නේ ඒ කට්ටිය ටිකක් දුප්පත් කියලා ඉතින් හැබැයි මේ පැත්තේ ළමයි සමහරවල්ලාට ක්ලාසස් දෙනවා ගම්පහ නැත්නම් නුවර පැත්තේ නැත්නම් කුරුණෑගල ගාල්ල මාතර ඒ පැත්තේ වලට තියෙන සමහර කට්ටිය බෝඩින් එහෙම අරගෙන එහෙම ක්ලාස් කරලා අර පැත්තේ දිස්ත්‍රික් වල එළියනවා හරිද ඔය කලින් එහෙම කරා හරිද තමයි එහෙම නෑ සාමාන්‍යයෙන් කරනවා ඔය වැඩි හරි ඒ පැත්තේ කට්ටිය සල්ලි දෙන කට්ටිය අනිත් මොන පැත්තේ ක්ලාස් ගිහලා එහෙම ක්ලාස් කරගෙන ඉස්කෝලේ යන්නෙත් නෑ හරිද අන්තිමට ඉස්කෝලේ දාන අර පැත්ත සමහර කට්ටිය නෝ අර කොළඹ සහ ගම්පහ ඔය වගේ අර ටිකක් හයි රිසල්ට් බලන කට්ටිය පවුල් පිටින් යනවා අර පැත්තේ වලට හරිද ඒරව කරන්න ආපු මොන කාලේ හරිද එහෙම කරලා ඒකට එහෙන් එක්සෑම් දීලා ආපහු ගෙවල් වලට එනවා හරිද එහෙම කරන කට්ටියත් ඉතින් එහෙම ඉන්න එකපාරම හිතන මාට්නවා වැඩි මේ ළමයි සෑහෙන ප්‍රමාණයක් එහෙම කරලා ඉතින් ඒක සාමාන්‍ය පරිදි ලියනවා ඉතින් මෙම අදහස ඉදිරිපත් කරන කාලය වන විට විරල වායු ඕන වරහන් දොලා ගන්න උච්ච වායු විරල වායු නැත්නම් උච්ච වායු සොයාගෙන නොතිබුණු අතර මෙම අදහස පහත පරිදි සාරාංශගත කළ හැකිය. අර ටගල මේ ෂාට් එක දාන්න ඕනේ. හරි. ඔයාලම අරහට තියෙන ලිතියම් වල දෙන කැල්සියම් දක්වාට කියලා ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් පොටෑසියම් කැල්සියම් ටික ඔයාලා මේවට මේ කල්වියම් පාඩම් කරන්න බෑ. පොඩි නිරෝහණ එක කෙමිස්ට්‍රි වල තියෙනවා කියලා. ඇඩ්වාන්ස් එක නැති වෙලා යනවා. මේ හරි. ලිතියම් වල දෙන පොටෑසියම් කැල්සියම් දක්වාට කියලා යනවා.
ටෙම්පරරි ලියන්න පොඩි වාක්‍යයක් ලියන්න දෙනවා. ලිතියම් වලට කැල්සියම් දක්වා ලියලා ඊට පස්සේ ලිතියම් ඒක කොටුවක් විතර මාක් කරන්න. ඊට පස්සේ අනිත් ඒවා ත්‍රිකෝණයක් විතර එහෙම නැත්නම් බෝල විතර මාක් කරලා පිළිවෙලට ඒක ටික හදා ගන්න. හරි ලියලා ඉවරයි නේද? හරි. විලාමයෙන් පොළ වස්තුවේ නෝට් එක දාගන්න. ඊළඟට තමයි කියලා ලියන්න. නිවුලන් විසින් ඉහත සමාන රසායනික ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය නිවුලන් විසින් ඉහත සමාන රසායනික ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය එකම තීරුවකට පිළිටන පරිදි පහසන ආකාරයට සරල වගුවක් සකසන ලදී. හරි පල්ලපල්ල ගන්න. ලිතියම් සෝඩියම් පොටෑසියම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් උණු හරහට පල්ලපල්ල ගන්න. ඔයාලා කටපාඩම් කරන විදිහට මේ හරහට ලියන්න යන්නේ නැහැ. පල්ලපල්ල ටික තමයි අපි කාණ්ඩ කරන්නේ. මේක රූප අධ්‍යාය බලන් ලියන විදිහට ලියන් යන්න. ඔයාලා මේ ටික 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 කරද්දි ප්‍රශ්නෙම කරද්දි ආවර්තවක නිකන් ඔළුවට එනවා. හරිද? තව ලියන්න. හරිද? වැඩේ කියන්නේ පස්සේ කාලෙක මොකක්ද වෙන්නේ? විරල වායු හොයා ගන්න ඕනේ. හරිද? විරල වායු හොයාගත්තට පස්සේ දැන් උදාහරණ විදිහට මෙතන ගන්නකො හරිද? සෝඩියම් ඔක්සිජන් හරිද? හරි ඊළඟ ස්ටාමට දාලා යන්න. වැඩේ කියන්නේ විරල වායු ටික හොයාගත්තට පස්සේ මේක වැරදිනවා. හරිද? ඉතින් දැන් බලන්න ක්ලෝරින් වලට පස්සේ හරිනම් මෙතෙන්ට නියොන් එන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ ඒව හොයාගත්තට පස්සේ මේ රටාව වැරදෙනවා. දැන් 7කට පස්සේ එන 8 වෙනි 6කට 7කට පස්සේ එන මුදලාවේ ඒ ලක්ෂණ පෙන්නන්නේ නැහැ. ඒකට ඒක වෙනස් වෙනවා. හරි. අවසාන වශයෙන් ලියන්න ඊළඟ ස්ටාමට විරල වායු සොයා ගැනීමත් සමග විරල වායු සොයා ගැනීමත් සමග විරල වායු සොයා ගැනීමත් සමගම
විරල වශයෙන් ගැනීම සමගම මූලද්‍රව්‍ය 7කට පසු එළවෙන 8 වන මූලද්‍රව්‍යයට මූලද්‍රව්‍ය 7කට පසු එළවෙන 8 වන මූලද්‍රව්‍යයට මුල් මූලද්‍රව්‍ය ලක්ෂණ මුල් මූලද්‍රව්‍ය ලක්ෂණ මුල් මූලද්‍රව්‍ය ලක්ෂණ පවතී යන අදහස පවතී යන අදහස පවතී යන අදහස බිඳ වැටුණු බැවින් නිවුලන්ගේ අෂ්ටක වර්ගීකරණය නිවුලන්ගේ අෂ්ටක වර්ගීකරණයද ප්‍රතික්ෂේප වේ. හරි. ඒකට බලන්න කතා කරමුනේ. හරි මම මෙතන අද ක්ලාස් එක නවත්තනවා ටොටල් විතර වෙන එක භාවනා කරනවා අද පොඩක් කරනවා මේ හරි අද ටොටල් කලින් නවත්තනවා මන්දිය ඒකෝර ආයෙත් ක්ලාස් එක තියෙන ළමයි සෙත් මහස් වෙන්න සමහත් තියෙනවා ඉදත් කරා කතා කරන පරමාණු කුණුම තමයි තා පොඩ්ඩක් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්නලික වර්ගීකරණය විතර අත නෝතර ආවර්තය වගුව ඒක පොඩි බෙදවලක ස්කෝලු කියනවා D එක සහ F එක ගාම පොඩ්ඩක් කියලා සාන්තරික මොහොතරවගේ ඒ ආවර්තික ලක්ෂණ ටික උතරින් පස්සේ පාඩම ඉවරයි හරි පරමාණු කාර්යය ඒ කියන්නේ සාසෝමජාරය වෙන්ඩාලරය සහ විමකාරය දෙවෙනි එක තියෙන අයනීකරණ ශක්තිය කලිනුත් කර අයනයිසේෂන් එනර්ජි එක මම කලිනුත් කියලා දුන්නා මෙතනදී ඒවත් එක්ක ඊට ටිකක් ඇඩ්වාන්ස් තියරි ටිකක් ඒවා අර වල දැකලා මෙන්න මේ වගේ chart එකක් ගහලා දැකලා ඉතින් මොහොම මේ chart එක දැකලා නේද මේ මන්දි හරි ඔන්න chart එකේ උදාහරණ අපි ඊට ඉලෙක්ට්‍රෝකරණ ශක්තිය මාරම දෙකක් කරුටයක් කියලා දැක්ක වෙනවා විදුලි ප්‍රේණතාවත් හරිය වැදගත් නිතරම පාවිච්චි කරනවා ද්‍රවාංග තාපමාන සහ ඝනත්වය ඊළඟ මේ පාඩම ඉවරයි අපිට කරන්න තියෙන්නේ මාස 3-4ක් මේ පාඩම කරා නේද ඊට පස්සේ මේ පාඩම ටික ඉවරයි ප්‍රශ්න ටික කරන්න තියෙනවා ඒක පාඩම CCF කම්ප්ලීට් හරිද ඕනටත් වඩා ලොකු නෝට් එකක් මම ඔයාලට සම්පූර්ණ හැම දෙයක් පොඩ්ඩක් කියලා දීලා දෙන්න හරිද හෝල් ක්ලාස් එකේ මෙච්චර ලොකු නෝට් දෙන්නේ නැහැ හරිද අනික ගණන් හිම කොහොමද දන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන ක්ලාස් වල සමහර සරල ටියුට් එකක්වත් දෙන්නේ නැහැ හරිද ටියුට්වත් දෙන්නේ නැහැ හරිද ඔයාලට තේරෙන්නේ නැහැ නේ කාලයක් ඊට පස්සේ ඔයාලට තේරෙන්නේ හරි එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා මේ ඔයාලට ප්‍රශ්න දෙනවා අනේ WhatsApp එකට දාන්න හරි එහෙනම් හැමෝම රෙඩි කරගන්න හරි good night හැමෝටම